හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි. අද තෙරුවන් සරණයි සර්. 2021 අවුරුද්දේ මාර්තු මාසේ 13 වෙනිදා අපි මේ රැස් වෙලා ඉන්නේ ප ဋ ාණ ධම්ම සභාව මගින් පවත්වන අභිධම්මාචාර්ය උපාධි පාඨමාලාවේ 2021 අධ්‍යයන වර්ෂය වෙනුවෙන් දෙවන වසර සඳහා පවත්වන දේශන මාලාවේ දෙවෙනි දේශනය කරන්නට පටන් ගන්නට කලින් අපි තෙරුවන් නමස්කාර කරලා ගාථා සජ්ජායනය කරලා හිඳිමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. විචිත්තමති ගම්භීර මනන්ත ණය මණ්ඩිතං ප ဋ ාණං සම්මසන්තස්ස විමලාමිත බුද්ධියා යස්ස දේහානිකමින්සු සුභාචබ්බන්න රන්සියෝ නීලපීතා රත්ත-සේතා මංජිට්ඨාච පභස්සරා තං ලෝකනාතං සුගතං ධම්මං ච ජිනසේවිතං සංඝං නිරංඝනං සෙට්ඨං නමාමි සිරසාතරං සාදු සාදු සාදු. හොඳයි අද දවසෙත් අපි සාකච්ඡාව ආරම්භ කරමු. අපි මේ ඉගෙන ගන්නේ අභිධර්ම පිටකයේ තුල තියෙන ධම්මසංගණි ප්‍රකරණ ග්‍රන්ථය 7න් ධම්මසංගණි ප්‍රකරණේ පළවෙනි ග්‍රන්ථය තමයි අපි මේ ඉගෙන ගන්නට යන්නේ. ඒක දැනට අතේ නැති අය ඒක සපයා ගන්නවා නම් හොඳයි. බුද්ධ ජයන්ති මුද්‍රණය කියලා ඉල්ලන්න. ඒක රජයේ අනුමත මුද්‍රණය නිසා බෞද්ධ සංස්කෘතික කාර්යාලයෙන් ලබා ගන්නට පුළුවන්. ඒ ප්‍රකරණේ තමයි අපි පරිහරණය කරන්නේ. ඊට අමතරව අපි ධම්මසංගණි උගන්වන්නේ කාණ්ඩ දෙකකට. චිත්තෝත්පාද කාණ්ඩය සඳහා කෙලින්ම පෙළපොත අපි භාවිතා කරනවා. මාතිකා කොටස සඳහා අපි භාවිතා කරන්නේ අතිපූජ්‍ය නාවිනී අරිය ධම්ම ස්වාමින් වහන්සේ විසින් සම්පාදිත අභිධර්ම භාවනා පළවෙනි පොත සහ දෙවෙනි පොත. මේ පොත් දෙකෙන් තමයි අපි තික මාතිකා සහ දුක මාතිකා උගන්වන්නේ. ඒවා මම ඔයගලන්ට ලැබෙන්න සැලැස්සුවා. ඒවා මුද්‍රණය කරලා ළඟ තියාගන්න. ඊළඟට අපි පන්තියේ පැවැත්වෙන්නේ සෙනසුරාදා 1 සිට 3 දක්වා චිත්තෝත්පාද කාණ්ඩයත් මාතිකා කාණ්ඩයේ සඳුදා පස්වරු 5:00 ඉඳලා 7:00 දක්වා තමයි පන්ති පවත්වන්නේ. ඒ දවසේ දේශන එදිනෙදා හවස වෙනකොට YouTube එකට අනුගත වෙනවා. ඒ තුලිනුත් පන්තියට සහභාගී වෙන්න නොහැකි වෙච්ච අයට ඒක බලන්නට, නරඹන්නට, ශ්‍රවණය කරන්නට පුළුවන්. හොඳයි. දැන් අපි කතා කරමින් ආවේ පළමුවන කුසල සිත. ඒ කියන්නේ ධම්මසංගණි ප්‍රකරණය ඉස්සරළම විස්තර කරගෙන ඉන්නේ කාමාවචර පළමුවෙනි කුසල සිත. ඒක විස්තර කරන එනකොට අපි ඊට කලින් ධම්මසංගණිය ගැන පුංචි පුංචි කරුණු ටිකක් ගිය සතියේ කතා කළා. අපි ආයේ පොඩ්ඩක් මතක් කරගනිමු. ඉස්සර වෙලාම ධම්මසංගණිය මොනවද අඩංගු වෙන කාරණා කියලා අරගත්තාම ධම්මසංගණිය කියන නම හැදිලා තියෙන්නේ ධර්මය සංග්‍රහ කොට ඇත කියන අර්ථයෙන්. එහෙමනම් අපිට බලන්න වෙනවා ධර්මය සංග්‍රහ කොට ඇත කියලා කියන එකෙන් ධම්මසංගණිය කියනවා නම් මොන ධර්මද සංග්‍රහ කොට තියෙන්නේ කියලා. එතනදී අපිට පේනවා ඒක විස්තර වෙනවා පෙළෙහි සපනස් ධර්මය. මේක ඇත්තටම විස්තර වෙනවා සංඥාපනීය බලද්දී. සංඥාපනී 29 වෙනි පිටුව. ඒ කියන්නේ XXIX කියන පිටුවේ මේක සඳහන් වෙනවා. පෙළෙහි සපනස් ධර්මයෝද පෙළෙහි නොදැක් වූ යේවාපනකයෝ නවයක්ද චතුර්විධ භූත රූපද දෙවිසි උපාදාය රූපයෝද කියලා මේක විස්තර වශයෙන් දක්වන්නට පුළුවන්. ඒ තුල අඩංගු වෙනවා පෙළෙහි සපනස් ධර්මයෝ කියන එකයි යේවාපනකයෝ 9යි කියන එකයි කහුණාම නාම ධර්ම 65ක් හැදෙනවා. රූප ධර්ම හැදෙනවා ඔක්කොම 27ක්. ඒක අපි ගිය වතාවේ සාකච්ඡා කළා. ඇයි 8 රූපයක් තියෙන තැන රූප 27ක් විතරක් මෙතෙන්ට ධම්මසංගණියට ගත්තේ කියලා. හේතුව වස්තු රූපය වූ හදේ රූපයක්
මෙතෙන්ට අරගත්තේ නැහැ. හේතුව ඒක විස්තර කරන්නට ගියොත් පොඩ්ඩක් ගැඹුරින් විස්තර කරන්නට වෙන නිසා එක්වරටම ඒක ධම්මසංගණියට අරගෙන නැති වග. ඊළඟට මේ ධර්මතා 65ක් නාම ධර්ම 65ක් උනේ කොහොමද කියන එක අපි ඉදිරියේදී කතා කරමු චිත්තෝත්පාදයේ කතා කරද්දී. ඊළඟට මේ කියන කොටස මොනවද ධම්මසංගණී සංඥාපනයේ අඩංගු වෙනවා 29 වෙනි පිටුවේ මෙන්න මේ විදිහට සප්ත ප්‍රකරණයන් අතුරෙන් පළමුවෙනි ධම්මසංගණී ප්‍රකරණේ නම් ධම්මසංගණී යනු ධර්ම සංග්‍රහ යන අර්ථ ඇත්තේ මේ ආදි වශයෙන් මේක ලස්සනට විස්තර කරලා තියෙනවා ඔයගොල්ලෝ තමන්ගේ ධම්මසංගණී පෙළ පොතේ XXIX එහෙම නැත්නම් 29 කියන පිටුව පෙරලලා මේක කියවලා බලන්න. හැමෝම ධම්මසංගණීය ඉගෙන ගන්නට කලින්, ඒ කියන්නේ ඕනෑම ප්‍රකරණ ග්‍රන්ථයක් ඉගෙන ගන්නට කලින් එහි සංඥාපනය හොඳට කියවලා ඉන්න ඕනේ. ඒ සංඥාපනයෙන් තමයි අපිට තේරුම් ගන්න පුළුවන් මේ පෙළ පොත ඇතුලේ කොහොමද කරුණු විස්තර වෙලා තියෙන්නේ, කොමන ණය ක්‍රම යටතේද ආදී වශයෙන් විස්තර ටික අපි ඔළුවට අරගෙන ඕනේ මේ පෙළ පොත ඇතුලට බහින්න. ඒ නිසා හැමෝම ඕනෑම පෙළ පොතක් අරගත්තාම ඒකේ සංඥාපනය හොඳට කියවලා තේරුම් අරගෙන ඉදිරියට කියවන්න. එතකොට ඒ කරුණු තේරුම් ගන්නට ලේසියි. හොඳයි. ඊළඟට අපි ධම්මසංගණී ප්‍රකරණය අරගත්තාම මේ ධම්මසංගණී ප්‍රකරණය අපිට ඉගෙන ගැනීම සඳහා බෙදන්න පුළුවන් කොටස් 4කට. එතකොට අපිට පහසුයි බෙදලා ඉගෙන ගන්නකොට පහසුයි. ඒක අපි පළමුවෙන්ම බෙදෙන ආකාරය තමයි චිත්ත විභක්ති, රූප විභක්ති, නික්කේපකාණ්ඩ සහ අත්තෝද්වාර කියන කොටස් 4. චිත්ත විභක්ති කිව්වහම සිත් 89 ගැන අපි එතනදී කතා කරනවා. එතකොට සිත් 89 කතා කරනවා නම් රජ්ජුරුව වෙන්නේ පිරිවෙරත් එක්ක වගේ සිත ඇති වෙන්නේ චෛතසිකත් සමග. එහෙමනම් මේ චිත්ත චෛතසික කියන ධර්මතා දෙක චිත්ත විභක්ති යටතේ කතා කරනවා. රූප විභක්ති යටතේ රූප 28 ගැන අපි කතා කරනවා. එතනදී මේ ධර්මයෝ එකිනෙක විග්‍රහ වෙනවා. නික්කේප රාශිය කියලා කිව්වහම එතන විශේෂ ණය ක්‍රමයක් යටතේ ධර්මයේ විස්තර වෙන ආකාරයක් තියෙනවා. ඒකයි අත්තෝද්වාර කියලා කිව්වොත් අර මාතිකා යටතේ විස්තර වෙන ධර්ම වලට කොහොමද ඒවට අදාළ කරුණු කාරණා අරගන්නේ කොහොමද කියන එක අත්තෝද්වාර කොටසේදී විස්තර වෙනවා. අපි ඒවා එකින් එක වෙනම විස්තර කරනවා. ඊළඟට මේ කොටස් 4න් අපි දැන් කතා කරන්නේ චිත්ත විභක්ති. පළවෙනි කොටස සෙනසුරාදා අපි කතා කරන්නේ චිත්ත විභක්ති. ඊළඟ චිත්ත විභක්තියේ තියෙන පදභාජනීය කොටස තමයි සෙනසුරාදාට කතා කරන්නේ. සෞන්දර්යට අපි මාතිකා කොටස කතා කරනවා. මේකත් අපි තව දෙකට බෙදපුවාම මාතිකා අපිට තියෙනවා අභිධම්ම මාතිකා, සුත්තන්ත මාතිකා කියන. පදභාජනීය කිව්වහම ඒක නැවත කොටස් 3කට බෙදලා අපි පෙන්නනවා. ධම්ම වවත්තාන වාරය, සංග්‍රහ වාරය, ශුන්්‍යත වාරය ආදී වශයෙන්. මේවා අපි එක එක විස්තර කරනවා ඉදිරියේදී. දැන් මේකම මම ඔයගොල්ලන්ට ලබා දීලා තිනවා සටහන් අංක 1 යටතේ මේ විදිහේ සටහනක්. එහිදීත් මේ කියන කොටසම අපි බෙදලා පෙන්නලා දීලා තියෙනවා කොහොමද මේක බෙදලා උගන්වනකොට ඒ තැන අපි ඉගෙන ගන්න කියලා. දැන් ධම්මසංගණී ප්‍රකරණයේ චිත්ත විභක්ති, රූප විභක්ති, නික්කේපකාණ්ඩ, අත්තුද්වාර කියලා හතරට බෙදුනහම අද අපි ඉගෙන ගන්න යන්නේ මේ චිත්ත විභක්ති කාණ්ඩයේ පදභාජනීය කියන කොටසට අයිති. හරි. චිත්ත විභක්ති යටතේ පදභාජනීය කොටසට අයිති ධම්මවවත්තාන වාරයේ හැටියට නැවත බෙදලා තියෙන කාරණාවේ උද්දේශේන සහ නිද්දේශය තමයි අපි කතා කරන්නේ. අපි උද්දේශය යම්කිසි ප්‍රමාණයක් ගිය සතියේ කතා කළා. අද අපි නිද්දේශයට මුල් තැන දීලා ඒ ටික කතා කරනවා. එහෙමනම් උද්දේශය වගේම නිද්දේශයත් උච්චාව, සමය නිද්දේශ, ධම්මුද්දේශ, ධම්ම නිද්දේශ, අප්පනා කියලා කොටස් 4කට බෙදෙනවා. අපි ඒව දැන් බලමින් කතා කරමු. ඊළඟට ගිය සතියේ ප්‍රශ්නයක් ආවා මොනවද මේ අටුවා ටීකා ආදී වශයෙන් කියන්නේ කියලා. අපිට මේ මුළු ධම්මසංගණියම ඉගෙන ගන්න අපිට උපකාරක ග්‍රන්ථ තියෙනවා මේ විදිහට. ධම්මසංගණී පෙළ පොත තියෙනවා ඉස්සරලම. පෙළ පොතේ තියෙන ධර්ම කරුණු සරලව විස්තර කරලා තියෙන ඊළඟට ලියලා තියෙන පොත තමයි අට කතාව. එහෙම නැත්නම් අටුවා කියලා අපි කියන්නේ. අටුවාවේදී කරලා තියෙන්නේ ධම්මසංගණියේ තියෙන ගැඹුරු කාරණා සරලව විස්තර කරලා දීලා තියෙනවා. සමහර තැන්වලදී පෙළ පොතේ නොලිය වෙච්ච නමුත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනු ලැබූ පසුකාලීන වල පෙළ පොතට අයත් නොවුනා වූ අර්ථ විවරණ ඒවා කොහොමද වෙන්නේ කියලා පරම්පරාගතව ඇවිල්ලා අටුවා බවට පත් වෙලා ඒ විස්තරය අටුවා පොත්වල අඩංගු වෙනවා.
ධම්මසංගණියට අයත් අටුවාව තමයි අත්තසාලනී නම් ධම්මසංගණී අටුවාව කියලා හඳුන්වන්නේ. අර කොක්කලා කහපාට පිට කවරයක් තියෙන පොඩි පොත ඒකත් Taman ලබාගෙන තියෙනවා නම් හොඳයි. ඊළඟට අට කතාවේ තියෙන ගැඹුරු තැන් එහෙම තියෙනවා නම් ඒවා විස්තර කරන එකට තමයි ටීකාව කියලා කියන්නේ. ඒ ටීකාවත් අටුවාවේ තියෙන ගැඹුරු තැන් විස්තර කරලා තියෙනවා. යම් කිසි වෙලාවක ටීකාවිනුත් මදිපාඩුවක් දැක්කනම් ඒකෙදි අපිට අනු ටීකාව බලන්න පුළුවන්. මෙතනදී ටීකාව සහ අනු ටීකාව විස්තර වෙනවා. ලීනත්ත පද වන්නනා නාම මූල ටීකා. ලීනත්ත පද වන්නනා නාම අනු ටීකා ආදී වශයෙන් ටීකාව සහ අනු ටීකාව විස්තර වෙනවා. මේ අනුව අපිට තේරෙනවා ධම්මසංගණියේ තියෙන මුළු ගැඹුරු දහම අට කතාව තුළ යම් කිසි දුරකට විස්තර කරලා තියෙනවා. ඒක ඒ අට කතාවේ තියෙන ගැඹුරු තැන් දැක්කනම් ඒවා ටීකාවෙන් විස්තර කරලා තියෙනවා. ටීකාවෙනුත් විස්තර නොවූ තැනක් දැක්කනම් අනු ටීකාවෙන් විස්තර කරලා තියෙනවා. මේ විදිහට මේවා අපිට එකින් එක ගලපලා අපිට ධර්මයේ තේරුම් ගන්නට පුළුවන්. ලීනත්ත කියලා කිව්වේ සැඟවුණු අර්ථ කියන එක. සැඟවුණු අර්ථ සැඟවුණු තේරුම් වාගේ අර්ථයක් උතන තියෙන්නේ. එතකොට එවැනි දේ උලුප්පා නැවත වර්ණනා කරලා දීලා තියෙන එක තමයි ඒවෙන් සිද්ධ කරලා තියෙන්නේ. ඊටත් අමතරව මේ ඔක්කොම පාලියෙන් තියෙන්නේ. අපිට ඊට වඩා සරලව අරගන්න පුළුවන් අභිධර්මාර්ථ සංග්‍රහය. දැන් මේවට කියනවා සංග්‍රහ ග්‍රන්ථ කියලා. පසු කාලීනව ලියවෙච්ච අභිධර්මාර්ථ සංග්‍රහය, අභිධම්මාවතාරය, අභිධම්ම විභාවිනී, අභිධම්මත්ථ විකාසිනී ආදී වශයෙන් පොත් ගොඩක් තියෙනවා. ඒ පොත්වලිනුත් අපිට මේ කරුණු දැනගන්නට පුළුවන්. හොඳයි. දැන් අපි කෙලින්ම පෙළ පොතට බහිමු ධම්මසංගණිය. ඒකේ අපි ඉගෙන ගන්න පිටු අංක 26 පළවෙනි ඡේදය තමයි ඉස්සරළම අපි අරගත්තේ. ඒ කියන්නේ ඡේදාංක 1 තියෙන්නේ පිටුව 26. පාලි පැත්තේ 26, සිංහල පැත්තේ 27. හැම වෙලාවෙම පෙළ පොතේ වම් පැත්ත පාලි, දකුණු පැත්ත ඒකෙම සිංහල පරිවර්තනය. මේ විදිහට තමයි පෙළ පොත් අපි ඉගෙන ගන්නට ඕනේ. දැන් මේක පළවෙනි කුසලසිත මේ විදිහට තමයි හඳුන්වලා දීලා තියෙන්නේ. කතමේ ධම්මා කුසලා. ඒ තමයි පුච්චාව. හැම වෙලාවකම ප්‍රශ්නයක් අහලා ඒකට ලැබෙන පිළිතුර විදිහට තමයි මෙතනදී ධර්මතාව උලුප්පා දක්වා තියෙන්නේ. දැන් ඉස්සරළම අහනවා අපි කතමේ ධම්මා කුසලා. කුසලයේ යනු කුමක්ද? කියලා ඒක විස්තර කරලා දීලා තිනවා දීර්ඝ ඡේදයක්. අපි පළවෙනි වසරේ ඉගෙන ගනිද්දී අපි ඉස්සරළම ඉගෙනගත්ත කුසල සිත තමයි සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සිත. කාමාවචර කුසල ගොඩේ තිබුණේ. එහිදී තියෙන කරුණු කාරණා හතරෙන් කාමාවචරයි කියලා මෙතන තියෙනවා. කාමාවචරං සෝමනස්ස සහගතං ඥාන සම්පයුක්තං කුසලං. ඒ ටික මෙතන විස්තර වෙලා තියෙනවා. ඒ සිත ගැන අවශ්‍ය කාරණා ටික එහෙම විස්තර වුණා. විස්තර නොවී තිබුණ එකම වචනය අර අසංකාරිකද සසංකාරිකද කියලා මේ පළවෙනි ඡේදය තුල කියලා නැහැ. මම ඒක ඊළඟ ඡේදය උගන්වනකොට කියලා දෙන්නම්. එතකොට ඊට අමතරව ඊට පස්සේ මෙතන කියලා දෙනවා මේ සිත ඇති වෙන යම් කාලවකවානුවක් මොහොතක් තියෙනවා නම් ඒ මොහොතේදී එතනම ඒ සමගම එකටම සහජාතව එතන වචන ගොඩක්කින් විස්තර වෙනවා. එකටම උප්පත්තියක් ඇති වෙනවා. මොකද සිත ඇති වෙනවා නම් ඒ සිතත් සමගම තමයි චෛතසික ඇති වෙන්නේ. හරිද? සිත තනියම ඇති වෙන්නේ නැහනේ. ඒක තමයි පරමාර්ථ ධර්ම වල ස්වභාවය. නාම වේවා රූප වේවා පරමාර්ථ ධර්මයකට තනිව ඇති වෙන්නට බෑ. නාම ඇති වෙන්නේ එක ගුණයක් සමූහයක් හැටියට ගොඩක් එකට ඇති වෙන්නේ. එකෙක් අනිකාට උපකාර කරමින් එහෙම සමූහයක් තමයි එකට ඇති වෙන්නේ. දැන් මෙතනත් ඒකට ඇති වෙච්ච සමූහය තමයි පෙන්වලා දීලා තියෙන්නේ. සිතත් ඒ සිත සමගම ඇති වෙන චෛතසික ධර්ම කීයක් හරියේ තියෙන ටික ඒ කෘත්‍ය ඉටු කරමින් ඇති වෙන ආකාරය මෙහිදී විස්තර කරනවා. දැන් අපි පළවෙනි වසරේ ඉගෙන ගනිද්දී සිත අපි වෙනම ඉගෙන ගත්තා, චෛතසික වෙනම ඉගෙන ගත්තා. නමුත් සත්‍ය වශයෙන්ම సంతානයක් තුළ මේවා ඇති වෙනකොට ඇති වෙන්නේ එකටමයි. ඒ නිසා එතනදී අපි මේක හඳුන්වනවා සිත කියලා හෝ චෛතසික කියලා හෝ නැතුව දෙකම එකතුව අපි හඳුන්වනවා චිත්තෝත්පාදය කියලා. එතකොට මේ තියෙන්නේ පළවෙනි කුසල චිත්තෝත්පාදය. චිත්තෝත්පාදය වුණාම එතන සිතත් ඇතුළත් චෛතසිකත් ඇතුළත්. ඊළඟට දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඇයි මේ අපි දැන් පළවෙනි වසරේ ඉගෙන ගත්ත පළවෙනි සිත මොකක්ද කාට හරි කියන්න පුළුවන්ද?
පළවෙනි වසරේ චිත්ත කාණ්ඩේ ඉගෙන ගනිද්දී ඉගෙන ගත්ත පළවෙනි සිත මොකද්ද? මතකද කාට හරි? ලෝභ සහගත, ditthිගත, සම්ප්‍රයුක්ත, අසංකාරික සිත. හරි. ඒක කුසල සිතක්ද අකුසල සිතක්ද? අකුසල සිත. ඈ? අකුසල සිත. අකුසල සිතක්. හරි. එතකොට අපි පළවෙනි වසරේදී අකුසල සිතෙන් ඉස්සරළම ඉගෙනගෙන දැන් ඇයි මේ කුසල සිත ඉස්සරළම ගත්තේ? ඒක අපිට අකුසල සිතෙන් මෙන්න තිබ්බනේ පිළිවෙල තමයි. ඔන්න දැන් ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒකට සාධාරණ පිළිතුරක් තියෙනවා. මොකද මේ එක පෙළ පොතේ අපි ඉගෙන ගන්නකොට ඒ පෙළ පොතට අනුරූප වූ ණය ක්‍රමයක් තියෙනවා. ණය ක්‍රමයක් කියන්නේ එහි ධර්මීය විස්තර කරලා තියෙන ආකාරය. එහෙමනම් අපි ධම්මසංගණිය ඉගෙන ගන්නට ඕනේ ධම්මසංගණියේ ණය ක්‍රමයට අනුරූපව මිසක් අපිට ඕනේ විදිහට නෙමෙයි. බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ ඊට අනුරූප වූ ක්‍රමවේදයකට. අපිත් එකී ධර්මයේ ඉගෙන ගන්නවා නම් ඒ ක්‍රමවේදයේම අනුගත වෙමින් ඉගෙන ගත යුතු වෙනවා. දැන් ඔයගොල්ලන්ට පොත තියෙනවා නම් පොතේ පෙරලන්න 2 3 පිටුව 2 පිටුව සහ 3 පිටුව මොනවද ඒකේ තියෙන අංක 1ට තියෙන ධර්මතා මොනවද? ධම්මසංගණී පොතේ පිටු අංක තියෙනවානේ. සංඥාපන එහෙම ඉවර වුණාට පස්සේ පිටු අංක තියෙන එකේ පිටු අංක 2යි 3යි පිටු අංක දාලා නැහැ. 4 5 තමයි ඊළඟට තියෙන්නේ. ඒ අනුව 4 5ට කලින් තියෙන්නේ 2යි 3යි කියලා ඔබ අනුමාන කරගන්න ඕනේ. ඒක තමයි ඒ වගේ පූර්ණ දැනුම තියෙන්න ඕනේ. එතකොට පටුනට පස්සේ අහුවෙන්නේ අභිධර්ම මාත්‍රිකා කුසල ධර්මයෝය අකුසල ධර්මයෝය අව්‍යාකෘත ධර්මයෝය. හරි. අපි මේවට කියන්නේ අභිධර්ම මාත්‍රිකා. එහෙම නැත්නම් පාලියෙන් කිව්වොත් මාතිකා. මාත්‍රිකා වලට තමයි පාලියෙන් මාතිකා කියන්නේ. අපි ඉගෙන ගන්න අභිධර්මයේ නිසා මෙතන තියෙන අභිධර්ම මාත්‍රිකා. ඊට මේක ඉවරුනාට පස්සේ සුත්තන්ත මාතිකා වෙනම විස්තර කරනවා. සූත්‍රානුසාරයෙන් ඉදිරිපත් කරපු මාත්‍රිකා. දැන් මේ අභිධම්ම මාතිකා වල පළවෙනි මාතිකාව තමයි මම එදා එක විස්තර කළා ගිය සඳුදා පන්තියේදී. පළවෙනි මාතිකාව තමයි කුසල ත්‍රිකය. ත්‍රිකය කියලා කිව්වේ පද 3ක් තියෙන නිසා. පද 2ක් තියෙන ඒවාක් තියෙනවා. අපි ඒවට කියන්නේ දුක. දුක දෙකයි කියන අදහසින් දුක කියලා කියනවා. පාලියෙන් දුක කියන වචනේ පාවිච්චි වෙනවා 2යි කියන අදහසට. මෙතන තියෙන්නේ කුසල ධම්මා, අකුසල ධම්මා, අව්‍යාකතා ධම්මා. කුසල ධර්මයෝය, අකුසල ධර්මයෝය, අව්‍යාකෘත ධර්මයෝය කියලා. එහෙමනම් මේ පළවෙනි මාතිකාව තමයි කුසල ත්‍රිකය කියලා අපි හඳුන්වනවා ඒක. පද 3ම කියන්නේ නැතුව තනි පදයක නමින් අපි කියනවා කුසල ත්‍රිකය. ත්‍රිකය කියලා කිව්වයි පද 3ක් තියෙන කොටස. එහෙමනම් මේ කුසල ත්‍රිකයෙන් තමයි මේ ධම්මසංගණිය පටන් අරන් තියෙන්නේ. කුසල ත්‍රිකයේ පද 3ක් තියෙනවා. ඒකේ පළවෙනි පදේ තමයි කුසලා ධම්මා. එහෙමනම් මේ මුළු ධර්ම සංගණියම යොමු වෙලා තියෙන්නේ මෙන්න මේ පළවෙනි මාතිකාව විස්තර කිරීමට පමණයි. හරිද? එහෙමනම් දෙවෙනි තුන්වෙනි මාතිකා සඳහා ඒවා හරියට විස්තර වෙනවා නම් මේ ධම්මසංගණීය වගේම තවත් පොත් 21ක් ලියවෙන්නට ඕනේ. ඒ විදිහට විස්තර කරමින්. දැනට ලියවිලා තියෙන්නේ කුසල ත්‍රිකය සඳහා විතරයි මේ මුළු ධම්මසංගණියම ලියවිලා තියෙන්නේ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. එහෙමනම් මෙහි ණය ක්‍රමයේ විස්තර වෙන්නේ මේ පළවෙනි මාතිකාවේ පද පිළිවෙලට. එහෙමනම් පළවෙනි පදයේ කුසල ධම්මා නිසා පළවෙනියෙන් විස්තර කරන සිත කුසල සිතක් විය යුතුයි. අපිට පළමුවෙන්ම සිත 89 තුල කුසල සිතක් හම්බ වෙන්නේ කාමාවචර කුසල සිත. මහා කුසල කියන සිත් 8න් පළවෙනි එක. ඒ නිසායි මෙතනදී ධම්මසංගණි ප්‍රකරණයේ පළවෙනි ඡේදයේ කාමාවචර කුසල සිත විස්තර කරන්නට පෙළඹුණේ. එහෙම නැතුව අකුසල සිත විස්තර කරන්න ආවේ නැත්තේයි. අකුසල සිත තියෙන්නේ කුසල ත්‍රික මාතිකාවේ දෙවෙනි පදයේ හැටියට. එහෙමනම් ඔක්කොම කුසල් ටික විස්තර කරලා ඉවර වෙලා ඊට පස්සේ තමයි අපිට අකුසලයේ විස්තර කරන්නට සිද්ධ වෙන්නේ. ඒක තමයි මේ පෙළ පොතේ ණය ක්‍රමය. එහෙමනම් ඒ නිසයි කුසල පදයේ ඉස්සරලා මේ කුසල ධර්මයේ ඉස්සරලා විස්තර කරන්නට ගත්තේ. හොඳයි. දැන් එහෙමනම් ඕගොල්ලන්ට නිකමට හරි මතකද සිත් 89 තුල කාමාවචර කුසල් කීයක් තියෙනවද? 8යි. කාමාවචර 8යි. රූපාවචර කුසල් කීයද? 5යි. රූපාවචර කුසල් 5යි. 5යි. අරූපාවචර කුසල් 4. කුසල 4යි. අරූපාවචර කුසල් 4යි. ලෝකෝත්තර කුසල් ලෝකෝත්තර
කුසල් හතරයි. පුත්‍ර කුසල් 4යි. හරිද? 4යි. එහෙමනම් මෙතන තියෙනවා 8යි 5යි 13යි 4යි 17යි 4යි 21යි. ඔක්කොම සිත් 21ක් තියෙනවා. මේ 21ම කුසල. මේ 21න් පරිබාහිරව තවත් කුසල සිත් තියෙනවද? නැහැනේ. අහේතුක කුසල සිත්. නෑ ඒව නමුත් නෑ. ඕනේ. ඕ උත්තර ගොඩක් ආවා. හැබැයි භාගිට ආවේ. තවත් නෑ. ඇයි? අහේතුක ගොඩේ තියෙන විදිහක් නෑ. අහේතුක කියන්නේ හේතු රහිතයි. ඉතින් කුසල නම් කුසල වෙන්න කුසල හේතු තුන තියෙන්න එපාය. තුනක් හරි කීයක් හරි තියෙන්න එපාය. එහෙමනම් අහේතුක ගොඩේ කුසල හේතු කොහොමදත් තියෙන්න විදිහක් නැති නිසා එතන කුසල තියෙන්න විදිහක් නෑ. අකුසල ගොඩේ කොහොමදත් කුසල තියෙන්න විදිහක් නෑ. අකුසල කියන්නේ කුසලයට ප්‍රතිවිරුද්ධ අවස්ථාව. එහෙමනම් අපි සිත් බෙදාගෙන යනකොට අපි ඉස්සරලම බෙදුවේ අකුසල, අහේතුක, කාමසෝබන, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියන. එහෙමනම් මේ සිත් 21න් පරිබාහිරව තවත් කුසල සිත් තියෙන්නට විදිහක් නැහැ. එහෙමනම් මේ ධම්මසංගිනී පෙළ පොතේ ඉස්සරලාම විස්තර කරගෙන යන්නේ කුසල ත්‍රිකයේ පළවෙනි පදයට මුල් තැන දීලා යන නිසා කුසල ධම්මා කියලා කිව්වහම මේ කුසල් චිත්තෝත්පාද 21 ඉස්සරලා විස්තර කරලා එහි තියෙන ප්‍රභේදගත වීම එතකොට විවිධ ආකාර ඇති කරගන්න විදිහ ආදී වශයෙන් සියලු කරුණු කාරණා විස්තර කරලා ඉවර වුණාට පස්සේ තමයි දෙවෙනි පදයේ වූ අකුසල සිත විස්තර කරන්නට යන්නේ. ඒ නිසා අපිට දැන් ඉදිරියේදී සිද්ධ වෙනවා කාමාවචර පළමු කුසල සිත තමයි ඡේදාංක 1 යටතේ තියෙන්නේ. එතනින් පස්සේ කී හරි ඡේද ඉවර වෙනකන් අපි ඉගෙන ගන්නවා මේ කුසල සිත් 21 පිළිවෙලින්. හරිද? හොඳයි. දැන් එහෙමනම් මේ කියන රූප රාමුවේ පෙනෙන කාමාවචර පළමු කුසල සිත ධම්මසංගිනී පිටුව 26 ඡේදාංක 1 එහිදී මේක දැන් ඔයගොල්ලන්ට කටපාඩම් වෙන්නත් ඕනේ. ඉතින් ඉස්සරහට එනට අපි ඔහොම යන්කෝ. දැන් මේක මෙහෙම තියෙනකොට පොඩ්ඩක් ඉගෙන ගන්න අමාරු නිසා මම මේක පෙළ පොතේ තියෙන විදිහට අරගන්නම්. මොකද පෙළ පොතේ මේකට පොඩි සටහන් ටිකක් යොදා ගන්නට වෙනවා. අපි දැන් ඉදිරියට සිත් කුසල සිත්ම 21ක් එක පිළිවෙලට ඉගෙන ගන්නවා. එක දිගට ඉගෙන ගන්නවා. මේකේ ඡේද හැම එකක්ම පටන් ගන්න කතමේ ධම්මා කුසල, කතමේ ධම්මා කුසල, කතමේ ධම්මා කුසල. මේ ආදී වශයෙන් තමයි පටන් ගන්න. එතකොට ආදුනිකයෙකුට එකපාරටම පිටු 10 15 පෙරලා මෙතන කතමේ ධම්මා කුසල කියලා ආපුවාම එතන පොඩ්ඩක් පැටලෙන්නට පුළුවන් මේ කොහේ තියෙන කුසලයක් ගැනද අහන්නේ කියලා. ඒ නිසා මේ පෙළ පොතේ ඒ තැන මේ එන ක්‍රමය පරම්පරාව මේ කොයි අත්තේ කොයි බෙදිච්ච තැනද මේ යෙදුනේ කියන ආදී වශයෙන් මේක තේරුම් ගන්න පහසු වීම සඳහා මෙන්න මේ විදිහට මේ තියෙන පෙළ පොතේ මේ ෆොටෝ එකක්නේ. ඒ ෆොටෝ එකට වම් පැත්තෙන් ඕගොල්ලන්ට තියෙනවානේ පෙළ පොතේ වම් පැත්තේ පොඩි තීරුවක් ඉඩ ඇරලා තියෙනවානේ. අන්න එතන ලියා ගන්න මේක මේ කියන පළවෙනි කුසල සිත අර කියන රූප සටහනේ මම අර බෙදලා පෙන්නපු රූප සටහනේ කොයි තැන කොයි අත්ත දිගේ ඇවිල්ලා කොයි අග්ගිස්සද මේ ඉගෙන ගන්න. චිත්ත විභක්ති යටතේ පද භාජනීය කොටසෙන් ධම්ම වවත්තාන වාරේ උද්දේශය තමයි මේ තියෙන්නේ. හරිද? ඒ නිසා මෙන්න මේ කියන ටික පැන්සලෙන් ඔයගොල්ලන්ගේ ධම්මසංගණී පොතේ වම් පැත්තෙන් ලියා ගන්න කියලා මම කලින් කිව්වා. ඊට පස්සේ ඒ වගේ දෙන හැම එකක්ම ඒ අවශ්‍ය තැන තෝරගන්න ඕන උනොත් ඒක මේ විදිහට වම් පැත්තෙන් ලියා ගන්න වම් පැත්ත ඉඳ තියා ගන්න. වෙනත් කෙටි සටහන් සඳහා දකුණු පැත්ත සහ සිංහල පිටුව පැත්ත ලියා ගන්න මම මේවා විස්තර කරගෙන යන්නේ පාලි පැත්ත පාදක කරගෙන. මොකද පාලියට හුරු වෙන එක ලේසියි. ඊට අමතරව විශේෂයෙන් සිංහලෙන් කියවන්න තැනක් තිබුණොත් මම සිංහලෙන් කියවන්නම්. මේ විදිහට ඒක තේරුම් ගන්න පුළුවන්. ඔයගොල්ලත් මේ විදිහට ඒක හදාගෙන ඉන්න. ඊළඟට මේකේ කතමේ ධම්මා කුසල ඒ කියන්නේ මොකක්ද අපි පුච්චාව කියලා කිව්වේ? අපි දැක්කා උද්දේශය කියනකොට ඒ කියන්නේ චිත්ත විභක්ති කොටසේ ඔයගොල්ලෝ අර රූප සටහන ළඟ තියාගන්න ඕනේ. මම ඒක දිහා බලාගෙන කියනවා. ඔයගොල්ලත් මේ විදිහට ඒක තේරුම් ගන්න ඕනේ. ධම්මසංගණී ප්‍රකරණයේ චිත්ත විභක්ති කාණ්ඩයේ පද භාජනීය කොටසේ ධම්ම වවත්තාන අත්තට ඇවිල්ලා ධම්ම වවත්තාන කොටස දෙකට බෙදෙනවා උද්දේශේ නිද්දේශේ කියලා.
ඒකේ ಉದ್ದೇಶය තමයි මේ අපි මේ දැන් බලන්නේ. ඡේදාංකිකේ මේ තියෙන ಉದ್ದೇಶය. ඒ ಉದ್ದೇಶ කොටස විස්තර වෙද්දී ಉದ್ದೇಶය සටහනේ බලන්න 1 2 4ට බෙදලා තියෙනවා. පුච්චාව, සමය නිर्देशේ, ධම්මුද්දේශේ, අප්පනා කියලා. මෙන්න පුච්චාව. පුච්චාව කියන්නේ ප්‍රශ්නය. හරිද? ප්‍රශ්නයක් අහලා තමයි ඒකට පිළිතුරු විදිහට තමයි මේක අපි උපුටා අරගන්නේ. එහෙමනම් ඊළඟට අපිට තියෙනවා සමය නිर्देशය. සමය නිर्देशය කියලා කියන්නේ මෙන්න මේ කොටස. දැක්කද? සමය නිर्देशය කියලා කියන්නේ ඔය පෙළ පොත වුණා බලාගන්න මේක උඩා වැඩි නම් යස්මින් සමයේ කියලා පටන් අරගෙන ඉස්සරහට කියවන් යනකොට 4 වෙනි පේලිය විතර එනකොට ඊළඟට අපිට හම්බ වෙන පදයක් තස්මින් සමයේ කියලා. හොඳට බලන්න ඒක. යස්මින් සමයේ තස්මින් සමයේ. ඒක සිංහල තේරුම අරගෙන බැලුවොත් හොඳට කියවන්න බලන්න ඒක යස්මින් සමයේ තස්මින් සමයේ. අල්ලගත්ත දේ තැන් දෙක. අන්න ඒ වචන කාණ්ඩ දෙක ඇතුළත්ව මේ දෙක අතරේ තියෙන මුළු කොටසම තමයි අපි සමය නිर्देशය කියලා හඳුන්වන්නේ. එතනදී හඳුන්වලා තියෙන්නේ මේ සිත ඇතිවීම සඳහා හේතු ධර්මයන් එකට පෙළ ගැස්සූ අවස්ථාව, කාලය. හරිද? ඒක බලන්නකො සිංහල පිටුවේ. යම් කලෙක්හි රූපාලම්බන වේවයි, සද්දාලම්බන වේවයි, ගන්ධාලම්බන වේවයි, රසාලම්බන වේවයි, ස්පර්ශාලම්බන වේවයි, ධම්මාලම්බන වේවයි. යම් යම් අරමුණක හෝ එල්බ සොම්නස් සහගිය ඥාන සංපයුක්ත කාමාවචර කුසල චිත්තය උපදනේ වේද ඒ සමයෙහි. එහෙමනම් යම් කලෙක්හි කියලා පටන් අරගෙන ඒ සමයෙහි අන්න එතෙන්ට එනකන් මේකට අපි කියනවා සමය නිर्देशය කියලා. හරිද? සිංහල පැත්ත බලනවා නම් යම් කලෙක්හි කියලා පටන් අරගෙන ඒ සමයෙහි කියලා ඉවර වෙන තැනට එනකන් වය වචන දෙකත් ඇතුළත්. අන්න ඒ ටිකට අපි කියනවා සමය නිर्देशය කියලා. හරිද? කවුරු හරි එක්කෙනෙක් කියවන්න බලන්න මේ සමය නිर्देशය සම්පූර්ණයෙන් එක්කෙනෙක් විතරක් කියවන්න. යම් කලෙක්හි රූපාලම්බන වේවයි, ශබ්දාලම්බන වේවයි, ගන්ධාලම්බන වේවයි, රසාලම්බන වේවයි, ස්පස්ත ව්‍යායාලම්බන වේවයි, ධර්මාලම්බන වේවයි, යම් යම් අරමුණක හෝ එල්බ සොම්නස් සහගිය ඥාන සංප්‍රයුක්ත කාමාවචර කුසල චිත්තේ උපදුනේ ක්ෂණත්‍රයගත වේද එසමයෙහි ස්පර්ශය වේ. අන්න තිය එසමයෙහි විතරයි. එසමයෙහි කියන තැනට එනකන් විතරයි ධම්මුද්දේශයේ සමය නිर्देशයේ තියෙන්නේ. හරිද? ඒ කියන්නේ අර දැන් අපි කතාවට කියන්නේ අර දුටුගැමුණු රජුරෝ හිටිය කාලේ තියෙනව නේද? අන්න ඒ කාලේ තමයි රුවන්වැලි සෑය බැන්දේ. එහෙමනේ අපි කියන්නේ. දුටුගැමුණු රජුරෝ කියලා රජ කෙනෙක් හිටියේ. අන්න ඒ කාලේ. එතකොට අපි පළමුව යම්කිසි කරුණක් මුල් කරලා පෙන්නවා යම්කිසි තව ධර්මතාවයක් මුල් කරගෙන කාලය හඳුන්වන පළවෙනි පොයින්ට් එක තිබ්බා. අර දුටුගැමුණු රජුරෝ රජ කරන්න ගත්තේ. අන්න දැන් කාලය අපි හඳුනා ගන්න. මොකද කාලය කියන එක හඳුනන්න බෑ තවත් ධර්මයකට ගලපන්නේ නැතුව. හරිද? ඒ අනුව තමයි අර දුටුගැමුණු රජුරෝ මේ රජකමටපත් වෙච්ච කාලේ අන්න දැන් කාලය පිළිබඳ අපි නිර්ණායකයක් ගත්තා. මේ ෆස්ට් පොයින්ට් එක අරගත්තා. ඊට පස්සේ අපි කියනවා අර දුටුගැමුණු රජුරෝ සිංහාසනාරූඪ වෙච්ච කාලේ තියෙන්නේ අන්න ඒ කාලේ. අන්න ඒ කාලේ කියන එක තමයි ඔය එසමයෙහි කියලා තියෙන්නේ. තස්මින් සමයේ. හරිද? එතකොට මෙතෙන්ට නිකන් මොකද්ද කළේ මේ කාලය හඳුන්වලා දුන්නා. මොන කාලයේද? අපි කතා කරන්නේ කුසල සිතක් ගැන. කුසල සිතක් හැම වෙලාවෙම ඇති වෙන්නේ ජවන් මට්ටමේ. එහෙමනම් අන්න ඒ ජවන් සිත ඇති වෙන කාලය. කොහොමද ඒක ඇති වෙන්නේ? රූපාරම්මණයක්, සද්දාරම්මණයක් ආදී වශයෙන් අරමුණක් අරගෙනයි ඇති වෙන්නේ. මොකද අරමුණ නැතුව සිත ඇති වෙන්නේ නැහැ. හරිනේ? එහෙමනම් ඒ වෙලාවේදී එහෙම යම් කිසි සිතක් ඇති වුණා නම් ඒක කුසල ජවනයක් විදිහට නම් ඇති උනේ ඒක අනිවාර්යයෙන්ම සෝමනස්ස සහගතයි ඥාන සංපයුක්තයි වෙනවා. හරිද? එසේ නොවන හේතු කාරණා යෙදෙන වෙලාවට එසේ වෙන්නේ නැහැ. නමුත් මෙතනදී අපි කතා කරන්නේ පළවෙනි කුසල සිත නිසාවෙන් අපි ඒක මුල් තැන දීලා කතා කරනවා. එහෙමනම් අපි නැවත කියන්න
යම් කිසි කලෙක්හි අදාළ කරුණු කාරණා නිවැරදිව එක්රැස්වීම හේතුවෙන් යම් සිතක් පහළ වීද අන්න ඒ වෙලාවේදී මොකද්ද වෙන්නේ? පස්සෝ හෝති වේදනා හෝති සංඥා හෝති චේතනා හෝති. මොකක්ද ඒ කියන්නේ? ස්පර්ශය තියෙනවා, වේදනාවත් එතනම තියෙනවා, සංඥාවත් එතනම තියෙනවා, චේතනාවත් එතනටම ඇවිල්ලා තියෙනවා, චිත්තයක් තියෙනවා, විතර්කයක් තියෙනවා, ਵਿਚාරයක් තියෙනවා. මේ විදිහට කියාගෙන යනවා. මේ සිත කියන ධර්මතාවය වෙන්න මෙතන පහළ වෙන වෙලාවේදී ඒ සමගම මෙන්න මේ ධර්මත් එතන ඇති වෙලා තියෙනවා. හරිනේ? දැක්කද? දුටුගැමුණු රජුරෝ රජ කරන කාලය තුලදී රුවන්වැලි සෑයයි මිරිස වැටියයි තව 80ක් හරිද මේ වෙහෙර විහාරයි ඔක්කොම ටික හැදුනා. ඒ වගේ මේ කියන ප්‍රත්‍ය ධර්මයෝ මේ විදිහට එක්රැස් වූ ස්වභාවය තියෙන වෙලාවේදී එතනදී ස්පර්ශය ඇති වුණා, වේදනාව ඇති වුණා. මේ කියන්නේ ඒ චිත්තෝත්පාදයට අඩංගු චෛතසික ධර්ම ඔක්කොම කියලා කියනවා. මෙන්න මේ සියලුම ධර්මතා එක්රැස් වුණා. කොයි වෙලාවේද? ඒ එක්රැස් වීමට සුදුසු ප්‍රත්‍ය ධර්ම එක්රැස් වෙච්ච වෙලාවේදී. හේතුඵල ධම. හරිද? මම සිතක් ඇති කරගත්තා හැම නෙමෙයි. හේතු එක්රැස් වීම තුල ධර්මතා මේ විදිහට ගොනු වුණා. හරි. ඊළඟට දැන් අපි සමේ නිද්දේශය. තුන්වෙනියට බෙදෙන එක ධම්මොද්දේශය. මොකද ධම්මොද්දේශය කියලා කිව්වේ අර පස්සෝ හෝති කියලා අනිකුත් ධර්මතා සියලු ඒවා පටන් ගන්න කතා කරන තැන පස්සෝ හෝති වේදනා හෝති සංඥා හෝති චේතනා හෝති චිත්තං හෝති මේ විදිහට ඒ කියන ධර්මතා ඔක්කොම කියාගෙන යනවා. කොතෙන්ට එනකන්ද අවික්කේපෝ හෝති අන්තිම රූලට උඩ එකයි මේ තියෙන අවික්කේපෝ හෝති. එතනින් පස්සේ ආයේ හෝති ඒව නැහැ. හෝති කියලා කියන්නේ වෙයි. එතන තියෙනවා. හරිද? එතන තියෙනවා. දැන් දුටුගැමුණු රජුරෝ ඉන්න කාලේ නන්දි මිත්‍රත් හිටියා, ගෝඨාභයත් හිටියා. එතකොට කවුද තව කවුද හිටියේ? දසමහා යෝධයෝ ඔක්කොමලා හිටියා. හරිද? හැබැයි ඒ කාලේ පොල් බෑමුණ හිටියෙත් නැහැ, කෝටු කිටයි හිටියෙත් නැහැ, මහදැන මුත්ත හිටියෙත් නැහැ. ඒ විදිහට නැති ඒවා ටිකුත් තියෙනවා. ඇයි? අකුසල චෛතසික ටික එතන නැහැ. මේ අපි කතා කරන්නේ කුසල චෛතසික ටික. එහෙමනම් කුසල චිත්තේ චිත්තෝත්පාදේ අපි කතා කරන්නේ. එහෙමනම් සිත සහ ඊට අනුරූප වූ ධර්මතා ටික එතන තියෙනවා. දුටුගැමුණු රජුරෝ හිටපු කාලේ දසමහා යෝධයෝ හිටියා වගේ මේ කියන කුසල සිත පහළ වෙනකොට මෙන්න මේ කියන චෛතසික ධර්මත් ඔක්කොම ටික තියෙනවා. හරි. අවසාන වශයෙන් ඊළඟ බෙදීම තමයි අප්පනාව. අප්පනාව කියලා කිව්වේ මොකද්ද? මේ අන්තිමට තියෙන යේවාපන තස්මින් සමයේ අඤ්ඤේපි යත්ති පටිච්ච සමුප්පන්නා අරූපිනෝ ධම්මා ඉමේ ධම්මා කුසල. අන්නේ ටිකට කිව්වා අපි අප්පනාව කියලා. අප්පනාවෙන් කරන්නේ මෙහෙම කියාගෙන ධර්මතා ටික කුළු ගන්වලා එකට අර ගැඹුරින් හරියට විස්තර කරලා උද්දීපනය කරලා මේ ඡේදය ඉවර කරනවා. ඒකට තමයි අප්පනාව කියලා කිව්වේ. නිමාවටපත් කරන අවස්ථාව. දැන් අපි යම් කිසි කතාවක් කරගෙන ආවිල්ලා ඒක නිමා කරනකොට ඒක නිමාව තේරෙන විදිහට පොඩ්ඩක් ඒක උද්දීපනය කරලා අරන් අපි කියනවානේ දැන් ඔන්න මේ කතාව ඉවරයි කියලා. ඒ විදිහට තමයි මේ ධම්මා අකුසල. මෙන්න මේක තමයි කුසල. ඇයි? පටන් ගත්තේ කොහමද? කතමේ ධම්මා අකුසල. කුසල කියන්නේ මොකක්ද? කුසලය කියන්නේ මෙන්න මේ විදිහට මෙන්න මේ ධර්මතා ටික මේ ආකාරයෙන් එක්රැස් වුණාද අන්න ඒක තමයි කුසල. ඉමේ ධම්මා කුසල. හරිනේ. ඒ විදිහටයි මේක විස්තර වුණේ. එතකොට එතන තියෙනවා පුච්චාවක් තියෙනවා, සමේ නිද්දේශයක් තියෙනවා, ධම්මුද්දේශයක් තියෙනවා, අප්පනාවක් තියෙනවා. කවුරු හරි කියවන්නකෝ ඔකේ අප්පනාව හරියට සම්පූර්ණයි. ඔය ඉදිරියපත් වෙන්න. එසමයෙහි අන්‍ය වූද ප්‍රත්‍යත්‍ය සම්පන්න වූද ඌ යම් අරූපී ධර්ම කෙනෙක් හෝ වෙත්නම් මේ ධර්මයෝ කුසලයෝය. අන්න ඒ ටික තමයි අප්පනාව සිංහල පැත්තේ. පාලියෙන් කියනවා නම් යේවාපන තස්මින් සමයේ අඤ්ඤේපි අත්ති පටිච්ච සමුප්පන්නා අරූපිනෝ ධම්මා ඉමේ ධම්මා කුසල. බලන්නකො එතනේ දාලා තියෙන වචන ටික. යේවාපන තස්මින් සමයේ. හරි? එසමයෙහි අන්‍ය වූද අඤ්ඤේපි අත්ති. දැන් මේ කියන ධර්මතා ටික පස්ස වේදනා සංඥා චේතනා ආදී වශයෙන් විස්තර කරපු ධර්මතා ටික හැදෙන වෙලාවේදී
තවත් යම් කිසි ධර්මතාවයක් එතෙන්ට එක් විය යුතු නම් කොයි වගේ ඒවද? පටිච්ච සමුප්පන්න ධර්ම. හේතු ප්‍රත්‍යයෙන්ම හැදෙන ඒවා වෙන්න ඕනේ. එහෙම නැතුව නිකන් ඒවට මෙතෙන්ට එන්න අවසර නැහැ. ඒ වගේම නාම ධර්ම වෙන්න ඕනේ. මොකද අපි කතා කරන්නේ සිත ගැන, නාම ධර්මයන් ගැන. එහෙමනම් මෙන්න මේ කිව්ව වෙලාවේදී අර එක්කහුවෙච්ච ධර්මතාවලට අමතරව තවත් එතනට එක් විය යුතු යම් කිසි ධර්මතාව කොටසක් තියෙනවා නම් අන්න ඒ ඔක්කොමත් එක්කහු වුණාම මොකද්ද වෙන්නේ? මේ ධම්මා කුසල. මේ ධර්මයෝ කුසලයෝය. හරිද? හරි. එහෙමනම් මේක පටන් ගත්තේ කතමේ ධම්මා කුසලා කියලා. ප්‍රශ්නයක් අහලම තමයි උත්තර දෙන්නේ. ඉතින් මේ ප්‍රශ්නය ඇහුවේ බුදුහාමුදුරුවෝ මේ කුසල කියන්නේ මොනවද කියලා දන්නේ නැති හින්දාද? නෑ. ඒක තමයි මේ ණය ක්‍රමයේ ස්වභාවය. ඉදිරිපත් කරපු ආකාරය. ප්‍රශ්නයක් අහන අවස්ථා පහක් ගැන අපි කතා කළා. නොදන්නා දෙයක් දැන ගැනීමට, දන්නා දේ තහවුරු කර ගැනීමට, සැකයක් දුරු කර ගැනීමට, අනුමැතියක් ලබා ගැනීමට. හරි? වැඩිපුර කතා කිරීමට කැමැත්ත ඇතිව. එහෙමනම් මෙතන මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරලා තියෙන්නේ මෙන්න මේ පස්වෙනි ආකාරයට අනුව වැඩිපුර කතා කිරීමට කැමැත්ත ඇතුව ඉදිරිපත් කරපු ප්‍රශ්නයක්. අපි ඒවට කියනවා කතේතු කම්මිතා පුච්චා කියලා. එහෙමනම් මෙන්න මේ වචනේ අර පුච්චාවට ඉදිරියෙන් ලියා ගන්න කතේතු කම්මිතා පුච්චා කියලා. අර දැන් ඔයගොල්ලෝ පුච්චාව කියලා ඊතලයක් ගහලා ප්‍රශ්නෙට ලියා ගන්න කිව්වනේ මම. මෙන්න මෙතන මේ විදිහට පුච්චාව කියන එකට ඉරි ගහලා වරහන් ඇතුලේ ලියා ගන්න කතේතු කම්මිතා පුච්චා. කතේතු කම්මිතා පුච්චා. ඒ කියන්නේ මොකද්ද? වැඩිපුර කතා කිරීමට කැමැත්ත ඇතිව ප්‍රශ්න අහපු තැන. ධම්මසංගණී පුරාවට දකින්න හම් වෙනවා කතේතු කම්මිතා පුච්චා. මොකද එහෙම නැතුව බුදුහාමුදුරුවන්ට නොදන්නා දෙයක් දැන ගැනීමට අවශ්‍යතාවයක් නැහැ. මොකද බුදුහාමුදුරුවන් දන්නේ නැති දෙයක් නැති නිසා. හරි? ඊළඟට දන්නා දේ තහවුරු කරගන්නත් අහන්න අවශ්‍යතාවයක් නැහැ බුදුහාමුදුරුවන්ට. මොකද බුදුහාමුදුරුවෝ දන්න දේ ප්‍රත්‍යක්ෂම තමයි. ආයේ අමුතුවෙන් අහන්න දෙයක් නැහැ. සැක දුරු කර ගැනීම බුදුහාමුදුරුවන්ට වෙන්නේ නැහැ. මොකද බුදුහාමුදුරුවෝ සියලුම සැක දුරු කරලා තියෙන නිසා. එහෙමනම් මේ පළවෙනි කාරණා තුනම බුදුරජාණන් වහන්සේට අදාළ වෙන්නේ නැහැ. ඔයාලා අපිට තමයි ඒව අදාළ වෙන්නේ. අනුමැතියක් ලබා ගැනීමට නෙමෙයි මෙහිදී ප්‍රශ්න කරලා තියෙන්නේ. වැඩිපුර කතා කිරීමට කැමැත්ත ඇතිව අර ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න. අවධානය වැඩිපුර අරගන්න. තමයි මේ කතේතු කම්මිතා පුච්චාව ඉදිරිපත් කළේ. හරි. ඊළඟට අපි ගිය සතියේ කතා කළා මේ සමය කියන්නේ මොකක්ද කියලා. ඒක දැනුත් මම විස්තර කළා. ඒ කාලය, ක්ෂණය, සමූහය, හේතුව යන මේ ආකාරයේ ධර්මතා ටික විස්තර කරන්න තමයි තස්මින් සමයේ කියලා කියන සමය කියන එක පටන් ගත්තේ. ඇති වෙන අවස්ථාව. කොහොමද ඒක ඇති වෙන්නේ? අෂ්ට දුෂ්ටක්ෂණයේ මිදිච්ච අවස්ථාවක් වෙන්න ඕනේ. ඊළඟට අපි කතා කරපු එතකොට අපි ඒක කිව්වා අර 9 වෙනි ෂණය කියලා කිව්වා. ඊළඟට අර චක්‍ර සතරක් පවතින අවස්ථාව කියලා කිව්වා. පතිරූපදේශ වාසය, සත්පුරුෂයන් හා එක්වීම, අත්ථ සම්මාපණිදීච තමසිත මනාකොට පිහිටුවීම, කුබ්බේතගත පුඤ්ඤතා පෙර කළ පින් නැති බව, මේ වාගේ කරුණු කාරණා එක්රැස් වුණොත් තමයි අපිට කුසලයකට මඟ පෑදෙන්නේ. එහෙම නැතුව ඉබේම කුසලයට යන්නේ නැහැ. නමුත් අකුසලයේ එහෙම නෙමෙයි. ඕන වෙලාවක ඇති වෙන්නත් පුළුවන් අපිට. නමුත් කුසලයක් ඇති වෙනවා නම් ඒ සඳහා සුදුසු ධර්මතා යෙදෙන්න ඕනේ. ඒ සඳහා වීර්යය සහ සතිය පවත්වන්නට ඕනේ. එවැනි කරුණු කාරණා එක්රැස්. ඒක තමයි මේක විශේෂයෙන් අමාරු කුසලයක් රැස් කරගන්න. ඒ නිසා අපේ සමය වැදගත් වෙන්නේ. සමය කියන්නේ මොකක්ද කියලා හොයාගන්න ඕනේ වෙන්නේ. මෙන්න මේ විදිහට ඒ සියලුම නරක දේවල් අයින් වෙලා හොඳ ප්‍රත්‍ය ටික යෙදිලා ඒ මත අනිකුත් කුසලසිත ඇතිවීමට යෙදෙන ධර්මතා ටික එක්රැස් වුණා නම් අන්න ඒ සමයේ මෙන්න මේවා ටික තියෙනවා. අන්න ඒ ඔක්කොම කුසලයි කියලා තමයි ඔය කියලා තියෙන්නේ. හරිද? ඊළඟට අපි සමය ගැන කතා කරලා ඊළඟට කතා කළා. දැන් බලන්නකො මේ සමය කියන එකේ අපි කතා කරන්නේ කුසලය. කුසලය නම් ඇති වෙන්නේ අනිවාර්යෙන් ජවන් සිත්වල. මතකනේ දැන් මේවා. හරිද? තීන මේක දැන් පොඩ්ඩක් බලන්නකො මේ තියෙන්නේ අතිමහන්තාරම්මන චිත්ත වීතියක්. මේක චක්කුද්්වාරිකයි. මම ඇඳලා තියෙන එක චක්කුද්්වාරිකයි. එතකොට එවැනි චිත්ත වීතියක මේවා තීනද කිව්වම විපාක සිත්, ඊට පස්සේ පංචද්වාරා වර්ජනීය ක්‍රියාසිතක්, ඊට පස්සේ චක්කු විඥාන සම්පටිච්ඡන සම්තිරණ විපාක සිත්, ඊට පස්සේ වෝත්තපණීය ක්‍රියාසිතක්,
ඊට පස්සේ ජවන ඇති වෙනවා. ජවන තමයි කුසල හෝ අකුසල හෝ වෙන්නේ. ඊළඟට ඇති වෙන තදාරම්මන නැවත විපාකයි. මේ විදිහටනේ තියෙන්නේ. මේ නිසායි අපි අකුසලෙ නෙමෙයි මේ වෙලාවේ කතා කරන්නේ කුසලය. එහෙමනම් කුසලය ඇති වෙන්නේ අනිවාර්යයෙන්ම ජවන් වල විතරයි. චක්කු විඥාන අවස්ථාවේ කුසල් නැහැ. සම්පටිච්ඡන අවස්ථාවේ කුසල් නැහැ. සම්තීරණ අවස්ථාවේ කුසල් නැහැ. උත්තපන අවස්ථාවේ කුසල් නැහැ. හරිද? ජවන් අවස්ථාවේ විතරයි කුසල් තියෙන්නේ. ඒක තමයි මේ සමය කියන වචනය මගින් උලුප්පා දක්වලා දීලා තියෙන්නේ. හරිද? දැන් මේවා ඇති වෙන ඒවා තව ඉස්සරහදී අපිට හම්බ වෙනවා. අව්‍යා කතා ධම්මා කියන තිකමාතිකාවේ 3 වෙනි පදය විස්තර වෙන තැනදී මේ එක එක සිතක් වෙන වෙනම කතා කරනවා. එතකොට කතා කරන්නේ ජවන් අවස්ථාව නෙමෙයි. එතකොට කතා කරන්නේ ඒ අවස්ථාව. හරිද? දැන් අපි කතා කරන්නේ කුසලය. කුසලයේ තියෙන ජවන් වල. එහෙමනම් දැන් අපි කතා කරන්නේ මෙන්න මේ ජවන් නැති වෙන අවස්ථාව. ඔව්. මෙතන මේ ක්‍රියාසිතුත් එන්න පුළුවන් නේ ජවන් වලට? ක්‍රියාසිත යෙදෙනවා රහතන් වහන්සේට. ඔව් ඒ කියනවනේ. හොඳයි ඔබතුමීට කියන්න පුළුවන්ද මොකක්ද මේ විදිහට යෙදෙන ක්‍රියාසිත කියලා? ඒ කියන්නේ මේ රහතන් රූපාවචර අරූපාවචර. ඔව් එවැනි ක්‍රියාසිත යෙදෙන්න පුළුවන්. අපි මෙතනදී අරගත්තේ කාමාවචරං කුසලං චිත්තන්නේ. එතකොට කාමාවචර ක්‍රියාසිත. ඔව් කාමාවචර ක්‍රියාසිත තමයි. ඒතර ක්‍රියාව කියන්නේ කුසල නෙමෙයිනේ. එතකොට ජවන් වෙන්න පුළුවන් නේද ඒවා? ජවන් වෙන්නට පුළුවන්. නමුත් ඒ ජවන් වුණාට ඒක කුසල වෙන්නේ නැහැ. ඒක අව්‍යාකෘතයි. ජවන් වෙන එක ඇත්ත. නමුත් කුසල වෙන්නේ නැහැ. මම ඒකද කිව්ව නේද මේ ඇයි ඒක තේරුණා. මම මෙතන දැන් දාලා තියෙන අකුසල හෝ කුසල කියලා විතරින්ද මම ඒක ඇහුවේ. මම ඇහුවේ හරි. මෙතනදී මම කතා කරන්නේ කාමාවචර කුසල නිසා මම ඒක ගැන වැඩි අවධානයක් යොමු කරේ නැහැ. මොකද කුසලයේ තමයි මට උත්පා දක්වන්නට ඕනේ. හරි. එතකොට මේ විදිහට මේක ඇති උනේ. එතකොට ඊළඟට කාමාවචරං කිව්වහම රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ධර්මතා ඇසුරු කරගෙන අපි කුසල් කරන අවස්ථාව තමයි කාමාවචර මට්ටම. ඒ වෙලාවේදී එහෙමනම් කාමාවචරයි කියලා කිව්වේ ඒකයි. එහෙමනම් කාමාවචර කුසල සිතක් හඳුන්වද්දී අපිට භූමිය විස්තර කරන්න අවශ්‍යයි. එයි එසේ නොවුනොත් ඒක රූපාවචරද අරූපාවචරද ආදී වශයෙන් වෙනත් භූමිය වලට යනවද කියලා සැකසහිත වෙන නිසා කුසලයේ විස්තර කිරීමේදී භූමිය විශේෂයෙන් අපි දක්වනවා. ඊළඟට ඇයි කුසලං කිව්වේ? නිරෝගී අර්ථයෙන්, අනවජ්‍ය අර්ථයෙන්, නිවැරදි බව, ඥානයෙන් උපදවාගත් අර්ථයෙන්, සුඛ විපාක ලබා දෙන අර්ථයෙන් ආදී වශයෙන් අපි කුසලය විස්තර කළා. ඔයගොල්ලන්ට මීට කලින් දැන් මේ සිත මේ රූපාවචර භූමිය ඇති වෙන්න පුළුවන් නේද මේ කුසල් සිත් මහා කුසල් සිත? අපි ඒව ඉදිරියේදී කතා කරමුද? හොඳයි. හරි. මෙතනදී අපි කුසලය කියලා කිව්වේ නිරෝගී බව, නිවැරදි බව, කෝසල්ල සම්භූත බව, සුඛ විපාක ලබා දෙන බව ආදී කාරණා එක්ක. මෙතනදී කෝසල්ල කියලා කිව්වේ දක්ෂ කියන අර්ථයෙන් නෙමෙයි, ඥාණයෙන් උපදවාගත් කියන අර්ථය. මීට කලින් අපි මේවා කතා කරලා තිබුණා කුච්චිතේ පාපකේ අකුසලේ ධම්මේ සලයන්ති චලයන්ති විද්වංසෙන්ති इति කුසල ආදී වශයෙන්. ඒ කියන්නේ අකුසලය සොලව චලනය මොනවද ඒකට කියන්නේ? අර ලස්සන වචන වගේ විස්තර කළේ. ඒකසලේ අකුසලේ නසන අර්ථයෙන්ුත් කුසල කියලා කියනවා. මෙතනදී මේ කාමාවචර කුසලය විස්තර කරන තැනදී ඒ පොදු අර්ථය අරකට වඩා මෙතනදී නිරෝගී බව, නිවැරදි අර්ථය, ඥානයෙන් උපදවාගත් බව, කුසල විපාක ලබා දෙන බව ආදී වශයෙන් කෙටියෙන් ඒක හඳුන්වලා දීලා තියෙනවා. ඊළඟට අපි ගිය සතිය අවසානයේට කතා කළේ කුසලං චිත්තං uppannං හෝති. කාමාවචරං කුසලං චිත්තං uppannං හෝති. චිත්තං uppannං හෝති. සිතක් උපන්නේ වෙයි. එහෙම නැත්නම් ඒ සිත උපදුනා කියන්නේ මොකක්ද? උත්පාද තිති භංග කියන ෂණත්‍රයටපත් වුණා. ඒ ෂණත්‍රයෙන් මොකක් හරි එකක පවතින අවස්ථාව ගැනයි මේ කතා කරන්නේ. එයින් ඉස්සරලත් නෙමෙයි පස්සෙත් නෙමෙයි. හරිද? මේක මේ පරමාර්ථ ධර්මයේ විද්‍යාමාන වෙන්නේ මේක ෂණත්‍රගත වීම මත. ඒ කියන්නේ උත්පාද අවස්ථාවටපත් වීම හෝ තිති අවස්ථාවේ පැවතීම හෝ භංග අවස්ථාවේ කියන කාල තුනෙන් එකදී තමයි අපි මේක කතා කරන්නේ. එහෙමනම් අන්න ඒ ෂණත්‍රගත වීම තමයි මෙතන චිත්තං uppannං හෝති කියලා කිව්වේ. ඉතින් අපි දැනගන්න ඕනේ චිත්තං uppannං හෝති කිව්වාම සිත විතරක් නෙමෙයි උපදින්නේ චෛතසික ධර්මත් සමග කියලා.
දැන් මේ ධර්ම සංගණියේදී මෙතනදී විස්තර කරන්නේ ධර්මතා. එතකොට ධර්මතා විස්තර කරනකොට ආයේ බුදුරජාණන් වහන්සේ එතන සිත මේකයි චෛතසික මේකයි කියලා වෙන් වෙන් වශයෙන් වෙනම එක එක්කෙනාට වැඩිපුර බර දාලා කතා කරලා නැහැ. මේ ධර්මතා ඉපදිලා තියෙනවා. ඒ ධර්මතා කියනකොට චිත්තයක් ධර්මතාවයක් චෛතසික ධර්මතාවයක් ඒ ඔක්කොගේම එකට පහළ වීම එකට ෂණත්‍රගත වීම තමයි මේ කියලා තියෙන්නේ. දැන් මෙතන අපි හිතමුකෝ චෛතසික යම් කිසි ප්‍රමාණයකුයි සිතයි කියන ඒ ධර්මතාවයෝ තියෙනකොට ඒ ඔක්කොම ධර්මතාවයන් එකටමයි උපදින්නේ. ආයේ පෙරපසු වීමක් නැහැ. එවැනි ඉපැත්මකට අපි කියනවා සහජාතව උපදිනවා කියලා. සහජාතයි. හරිද? ඒ විදිහට තමයි අපි දැන් මෙතෙක් කතා කළේ. දැන් එහෙනම් මේ දක්වා අපි කතා කළේ මේ පළවෙනි ඡේදයේ තියෙන පළවෙනි වාක්‍ය විතරයි. යස්මින් සමයේ කාමාවචරං කුසලං චිත්තං uppannං හෝති කියන තැනට එනකම් විතරයි. හරිද? එතනින් පස්සේ අපිට කතා කරන්නට තියෙන්නේ සෝමනස්ස සහගතං ඥාන සම්පයුක්තං රූපාරම්මණං වා සද්ධාරම්මණං වා කියලා ආරම්මන 6ක් අපි විස්තර කරලා යං යං වා පනාරම්භ තස්මින් සමයේ කියලා තමයි සමය නිर्देशය අවසන් කරන්නේ. හරිද? එහෙමනම් ඊට පස්සේ කතා කරනවා යස්මින් සමයේ. ඒ කියන්නේ මේ යම් කිසි කාලයකදී යම් කිසි අවස්ථාවකදී කාමාවචර වූ කුසල චිත්තයක් උපන්නේ වේද ඒ උපදිනකොට යාට නිකන් උපදින්නට බෑ. මොකද සිත කියන එක අර වයසට ගිය මිනිස්සෙක් වගේ දුර්වලයි. සිත කියන එක. එයාට නැගිටින්නට නම් වයසට ගිය පුද්ගලයාට නැගිටින්න හැරමිටියක් ඕනේ වගේ චිත්තයට ඉදිරිපත් වෙන්න නම් එයාට අවශ්‍යයි අරමුණ. අරමුණේ එල්බීගෙන තමයි සිත නැගිටින්නේ. එහෙම නැත්නම් සිතක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මෙතන ඉඳන් කිව්වේ මොනවද අරමුණු? කාමාවචර ලෝකයේ අපිට අරමුණු හැටියට ලැබෙන්නට පුළුවන් ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, සමෙන්, මනසින්. මොකද අපි පංචවෝකාරයේ ඉන්නේ. අපිට රූපකයක්, නාමකයක් වෙන වෙනම තියෙනවා. රූපකය තුල චක්කු, සෝත, ගාන, જીවහා, කාය තියෙනවා. නාමකය තුල මන තියෙනවා. මේ නිසාවෙන් ආරම්මන වශයෙන් අපිට ෂඩාරම්මණයන් ගන්න පුළුවන්. ෂඩාරම්මණයන් ආරම්මන જાති 6ම ගන්න පුළුවන්. රූප ඒ නිසා තමයි මෙතන කිව්වේ රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා. එතකොට මේවා මේ පිළිවෙලටද අපිට එන්නේ? නෑ, මේ පිළිවෙලට නෙමෙයි එන්නේ. මේවා අපිට එන්නේ ඒ ධර්මතාවයට සුදුසු ආකාරයෙන් හේතු ප්‍රත්‍ය එකතු වීම මත කොයි ආරම්මණය ලැබෙනවද කියන එක තීරණය වෙනවා. සමහර විට අපි ඇහැ ඉස්සරහම රූප මේ හොඳ රූපයක් තිබුණා වුණත් ප්‍රබල වූ ශබ්දයක් ඊට චුට්ටක් එහායින් හරි තිබිලා නිකුත් වුණා නම් අපිට ශබ්දයට සිත යොමු වෙන්නට පුළුවන්. ඒ ආදී වශයෙන් මේක පිළිවෙලක් නැහැ. අර පොතේ ලියන්න ඕන හින්දා මේ පිළිවෙලට ලිව්වට අරමුණු ගැනීමේදී මෙහෙම පිළිවෙලක් නැහැ. ඒකයි අන්තිමට කිව්වේ යං යං වා පනාරම්භ. ඒ තැනට සුදුසු පරිද්දෙන් ඒක යොමු වීම මත ඇති වෙන ස්වභාවය ඉදිරිපත් කරන්නට. හරිද? යම් යම් අරමුණක හොයල්බ. එතකොට ඒ අරමුණ යම් මොකක්ද කියලා හරියට කියන්න බෑ. ඒ වෙලාවට ඉදිරිපත් වෙච්ච දේ. හරි? ඒ නිසායි ඒක එහෙම කිව්වේ. මේ පිළිවෙල ඇවිල්ලා අපිට ලියන්න ඕන නිසා මේ පිළිවෙලට ලිව්වා මිසක් මේ පිළිවෙලට සිත් ඇති වෙනවා එහෙම නෙමෙයි. හරිද? දැන් ආරම්මන කියලා කිව්වහම මොනවද ආරම්මන ආවේ? ඒ තැන ලැබෙන අරමුණු අපිට රූපාරම්මණය. රූපාරම්මණය කියලා කිව්වොත් කොයි වගේද රූපාරම්මණය? පොඩි අදහසක් අරගන්න. ඒක චතු සමුට්ටානිකව ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ කර්මයෙන් ඇති වූ රූප වෙන්න පුළුවන්. චිත්තයෙන් ඇති වූ රූප වෙන්න පුළුවන්. ඍතුයෙන් ඇති වූ රූප වෙන්න පුළුවන්. ආහාරයෙන් ඇති වූ වර්ණ රූපයක් වෙන්න පුළුවන්. මොකද රූපාරම්මණය ඇසට එන්නේ. එහෙමනම් චතු සමුට්ටානිකයි. ඒ ඕනෑම ආකාරයකට ඇතිවෙච්ච රූපයක් අපිට අරමුණු හැටියට ගන්න පුළුවන්. ත්‍රිකාලිකයි. අතීත රූපයක්, වර්තමාන රූපයක්, අනාගත රූපයක් ගන්නට පුළුවන්. වර්ණ රූපේ වෙන්නත් ඕනේ. මොකද ඇසට හැම වෙලාවෙම ඉන්නේ වර්ණ රූපේ විතරයි. ඒ ආදී වශයෙන් රූපාරම්මණය තේරුම් ගන්නට ඕනේ. සද්ධාරම්මණය ගත්තොත් සද්ධාරම්මණය චතු සමුට්ටානික නෑ. ඇයි? කර්මයෙන් සද්ද ඇති වෙන්නේ නෑ.
ශබ්දය ඇති වෙන්නේ චිත්තයෙන් සහ ඍතුයෙන් විතරයි. හරිද? ඒ නිසායි ද්විසමුත්තානික කියලා ලිව්වේ. ඒකත් ත්‍රිකාලිකයි ශබ්ද රූපේ. මේ විදිහට අනිත් ධර්මත් අරගන්නට ඕනේ. හැබැයි සබ්බේ ධම්මා මනෝවිඤ්ඤාණ ධාතුය ආරම්මන පච්චේන පච්චයෝ. මනසට මේ ඕනෑම ධර්මයක් අරගන්නට පුළුවන්. හරිද? පංචද්වාරයට ලැබෙන අරමුණු ගන්නත් පුළුවන්. පංචද්වාරයට ගන්නට බැරි මනෝද්වාරයට පමණක් අරගන්නට පුළුවන් ධර්මතාත් මනෝවිඤ්ඤාණ ධාතුවෙන් අරමුණු කරන්නට පුළුවන්. ඒ විදිහට තමයි රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ධම්මාරම්මණං වා කියන එක අපි තේරුම් ගන්නට ඕනේ. හරිනේ. දැන් මෙතනදී සිත විස්තර කරලා තින්නේ ආරම්මණයට මුල් තැන දීලා. හරිද? ඒ කියන්නේ සිත විස්තර කරන වෙනත් ක්‍රමත් ඇති. අපි නිකමට බැලුවොත් මොනවද සිත විස්තර කරන වෙනත් ක්‍රම කියලා. සිත කියන එක අරූප ධර්මයේ. අරූප ධර්මයේ විස්තර කරන්නට පුළුවන්. එතකොට නාම රූප මේ මොනවද? චිත්තචෛතසික දෙකම එනවා. අරූපේ විස්තර කරන්න පුළුවන් වස්තු ඇසුරු කරගෙන. වස්තුව කියලා කිව්වේ සිත උපදින තැන ඇසුරු කරගෙන. දැන් චක්කු විඥානං කියලා හැඳින්වුවා නම් චක්කු වස්තුව පදනම් කරගෙන දීපු නම තමයි චක්කු විඥානය කියන එක. එතකොට ඒ නම දීලා තියෙන්නේ එහෙමනම් වස්තුව ඇසුරු කරමින්, චක්කු වස්තුව ඇසුරු කරමින්. සෝතනං සෝත විඥානය. සෝත වස්තුව ඇසුරු කරමින්. අරමුණු වශයෙන් විස්තර කරන තැනක් වුණොත් රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා ආදී වශයෙන් නාමය විස්තර කරන්නට පුළුවන් අරමුණු මුල් කරගෙන. රූපාරම්මණය මුල් කරගෙන ඇති වෙන සංඥාව රූප සංඥාව ආදී වශයෙන්. තව අවස්ථාවක අරූපය විස්තර කරන්නට පුළුවන්. අරූපය කියලා කිව්වේ චිත්තචෛතසික ධර්ම. අරූපය විස්තර කරන්න පුළුවන් වස්තුවයි අරමුණයි මේ දෙකම එක අහු කරලා එහෙමත් විස්තර කරන්න පුළුවන්. උදාහරණය චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං කියන තැන චක්කුංච අන්න වස්තු අරමුණු කළා. පටිච්ච රූපේච අන්න බාහිර අරමුණ ඉලක්ක කළා. ඒ දෙකම ඉලක්ක කරලා මේ නාම ධර්මයේ අපිට විස්තර කරන්න තැන් තියෙනවා. ඊළඟට කෘත්‍ය වශයෙන් විස්තර කරන්නත් පුළුවන්. අවිජ්ජාපච්චය සංකාර, සංකාරපච්චය විඥාන ආදී තැන්වලදී කෘත්‍ය මුල් කරගෙන තමයි නාම ධර්මයේ හඳුන්වා දීලා තියෙන්නේ. මේ ඕනෑම ක්‍රමයකට හඳුන්වන්නට පුළුවන්. හරි. මෙතනදී එහෙමනම් බාහිර ආරම්මණය අසුරු කරගෙන තමයි සිත විස්තර කරලා තියෙන්නේ. දැන් එතකොට අපි දැන් මෙතෙක් කතා කළේ මෙන්න මේ සමය නිर्देशය වෙනකම්. යස්මින් සමයේ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හෝති සෝමනස්ස සහගතං ඥාන සම්පයුක්තං රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්බ තස්මින් සමයේ. ඔන්න දැන් අපි සමය නිर्देशය ඉවර කරලා ඊළඟට එනවා මොකේද? ධම්මොද්දේශයට. ඊට කලින් අපි මේ ටික විස්තර කරද්දී මේක මේ විදිහට විස්තර කිරීමේ වැදගත්කමක් තියෙනවා. අපි ඒක පොඩ්ඩක් විස්තර කරලා බලමු. මේ බලන්න. දැන් මෙතනදී අපි විස්තර කළේ මට සිතක් ඇති වෙන බව නෙමෙයිනේ. මේ හේතු ප්‍රත්‍ය ධර්ම එක්කහු වීම තුල ඒ කියන්නේ සිතක් ඇතිවීමට සුදුසු ප්‍රත්‍ය ධර්ම එක්රැස් වීමේ හේතුවෙන් සිතක් ඇති වුණා. මම සිතක් ඇති කරගත්තා එහෙම නෙමෙයි. එහෙමනම් යම් කිසි කෙනෙක් හිතනවා නම් මම තමයි හිතන්නේ. මට ඕන විදිහටයි මං හිතන්නේ. ඒ ආදි වශයෙන් හිතනවා නම් ඒක වැරදි කියලා මේ ධර්මයේ ඉගෙන ගනිද්දී උන දැන් තේරෙන්නට ඕනේ. තම වශයෙන්හි පවත්වන බව නිෂේධ වෙන්නට ඕනේ. එයි බාහිර හේතු යෙදීම නිසායි සිත උපන්නේ. රූපාරම්මණය කියන්නේ මම යොදපු ධර්මයක් නෙමෙයි බාහිරින් ආපු හේතුවක්. මේ විදිහටම තමයි යස්මින් සමය ආවේ කොහොමද? ඒවා බාහිර හේතු. මගේ බලපෑමක් කලින් තිබිලා තියෙන්නට පුළුවන්. නමුත් ඒ කියන ධර්මතා බාහිරව යෙදීම එක්රැස් වීම තුල තමයි සිත පහළ වුනේ. එහෙමනම් මම හිතක් ඇති කරගත්ත නෙමෙයි. තම මගේ කියලා මට පවත්ව ගන්න පුළුවන් ස්වභාවය ඔන්න දැන් නිෂේධ වෙන්න ඕනේ. හරිනේ? මේක නිසා තමයි අර ධර්මයේ විස්තර කරන තැනදී අභිධර්මයේ කියන එක විස්තර කරන තැනදී කිව්වේ මේවා වැඩිපුර විස්තර කරලා තියෙන බොහොම නාම රූප පරිච්ඡේද කතා කියලා කිව්වේ මේ නිසා තමයි. ඊළඟට ඒක කාරණාවාදයේ ප්‍රතික්ෂේප වෙයි. ඒ කියන්නේ මේක මැවීම් වාදය. එක් හේතුවක් නිසා තමයි මේ ඔක්කොම ඇති වෙලා තියෙන්නේ. හේතුව මොකද්ද? බ්‍රහ්මය. හරි?
එහෙම නැත්නම් නිර්මාණකරුවා. ඒ නිර්මාණවාදය මෙතනින් ප්‍රතික්ෂේප වෙන්න ඕනේ. එයි අපි මෙතනින් පැහැදිලිව කියනවා හේතු ධර්ම රාශියක එකතු වීම නිසා තමයි සිත ඇති උනේ කියලා. හේතු යෙදීමෙන් තමයි ඵල ඇති උනේ. එහෙමනම් ඒක කාරණවාදය ප්‍රතික්ෂේප වෙන්නට ඕනේ. හරිනේ. ඊළඟට තාස්වත දෘෂ්ටිය දුරු වෙන්නට ඕනේ. එයි හේතු ධර්ම මත ඇති වෙන ධර්මතාවය හේතු නොයෙදි තිබුණා නම් ඇති වෙන්නේ නැහැ. එහෙම නැත්නම් යෙදෙන්න ඕනේ හේතු යෙදෙන්නේ නැතුව වෙනත් වූ හේතු යෙදিলা තිබෙනවනම් ඒත් ඕන කියන ධර්මතාවය හැදෙන්නේ නැහැ. එහෙමනම් කෙනෙක් හිතාගෙන හිටියනම් නැහැ ලෝකය සාස්වතයි. හරි? නියතව පැවතින ධර්මතාවයක්. හිත කියන්නේ වෙනස් නොවි නියතව පැවතින ධර්මතාවයක්. ආත්මය කියලා එකක් තියෙනවා. මේ ආදී වශයෙන් ඇත කියලා අරගත්ත සාස්වත දෘෂ්ටිය දුරු වෙන්න ඕනේ. මොකද මෙතන පැහැදිලිව අපි කියනවා යස්මින් සමයේ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හෝති රූපාරම්මණං වා සද්ධාරම්මණං. මේ කියන හේතු ධර්මයෝ එක්රැස් වුණාම ඇති වෙනවා. එක්රැස් නොවුනොත් ඇති වෙන්නේ නැහැ. එහෙමනම් නියතව පවතින ධර්මයක් වෙන්න බෑ මේක. හේතු යෙදෙනකොට ඇති වෙනවා නම් හේතුන්ගේ නිරෝධයෙන් ධර්මතා අයින් වෙන්නට ඕනේ. අලුත් හේතු ඉපදෙන්නේ නැතුව තියෙන්නට ඕනේ. එහෙමනම් සාස්වත දෘෂ්ටිය දුරු වෙන්නට ඕනේ. මේ ආදී ලෙස මේ කියන ස්වාක්කාත වූ ධර්මය තුල සාන්දෘෂ්ටික වූ ගුණ අපිට පෙන්눔 කරගන්නට පුළුවන් වෙනවා. එතෙක් පැවති දෙසටක් වූ මිත්‍යා දෘෂ්ටි ක්‍රමයෙන් නිෂේධ වෙන වගේ දැන් ඔන්න පේන්නට ඕනේ. අපි තව ඉදිරියට ඉගෙනගෙන බලමු. හරි. ඔව්. මෙතන බාහිර හේතු කියන්නේ ආරම්මණද? ඔව් ඉතින් ආරම්මන බාහිරයි. එච්චරයි නේද? ඊට අමතරව අනිකුත් ධර්මතා වුණත් යෙදෙන්නට පුළුවන් බාහිර හේතු හැටියට. දැන් උදාහරණයක් හැටියට අපිට මෙතන කර්මය බලපෑවනම් කර්මය නිසා කුසල සිතක් ඇති වෙන්නේ නැහැ. නමුත් උපනිෂේ පස්සේ ප්‍රත්‍ය ඇති වෙන්නට පුළුවන්. එතකොට ඒ කර්මය කළා වෙන්න පුළුවන් මීට බොහෝ කාලයකට පෙර. ඒ වාගේ එතකොට ඒවත් අපිට බාහිරයි කියලා සලකන්නට පුළුවන්. හැබැයි ඒ సంతාණයට කරක්ගත් දේවල්. හරි? අපි තේරෙන විදිහට අරගත්තොත් රූපාරම්මන, සද්ධාරම්මන, ගන්ධාරම්මන මේ කියන ඒවා ඇස කනනාසයට දිව සමට ගෝචර වෙන්නේ අනිවාර්යයෙන්ම බාහිර ධර්ම. හරිනේ? හරි. එහෙමනම් බාහිර හේතුවක් නැතුව අභ්‍යන්තර තනි හේතුවකට විතරක් තව ධර්මයක් ඇති කරන්නට බෑ. ඒක තමයි ස්වභාවය. මට මමම ඇති කරන්න බෑ ඒ වගේ. හොඳයි. දැන් එහෙනම් අපිට අර ඊළඟට අර තියෙන ඇතුලේ තියෙන ඔක්කොම චෛතසික ටික දැන් ඉගෙන ගන්නට ඕනේ. දැන් ඔයගොල්ලෝ අතට අරගන්න මම ඔයගොල්ලන්ට දීලා තියෙන සටහන් අංක 2 ධම්මසංගණී 2021 අංක 2 කියන සටහන අතට අරගන්න. ඒ සටහනට අනුව අපි මේ ධර්මතා ටික ගොනු කරලා අරගමු. දැන් මෙතන මේ එක දිගට පස් මොනවාද? පස්සෝ හෝති වේදනා හෝති සංඥා හෝති චේතනා හෝති චිත්තං හෝති විතක්කෝ හෝති විචාරෝ කොහොම කියාගෙන ගියාට ඕක ඇඟට වදින්නේ නෑනේ. ඒ නිසා මේක යම්කිසි පදනමක් තුලයි මේ ධර්ම දේශනාව වෙලා තියෙන. අපි මේ පදනම මොකක්ද කියලා ඔක අහගමු. ඒකේ පළවෙනි පහ ඒ කියන්නේ පස්සෝ හෝති වේදනා හෝති සංඥා හෝති චේතනා හෝති චිත්තං හෝති කියලා පහක් තියෙනවා. මේ පහ විශේෂ වූ කාරණා පහක්. ඒ නිසා අපි ඒක වෙන් කරලා අරගත්තා. ඒකට නම තිබ්බා පළවෙනි ධර්මයේ නමෙන් පස්ස පංචකය. පංචකය කිව්වේ එතන කාරණා පහයි එක් රැස් කළේ. එහෙමනම් ඒ කරුණු කාරණා පහට අපි දුව පස්ස පංචකය කියලා. හරිද? ඊළඟට තියෙනවා තව කාරණා පහක්. කවුරු හරි කියවන්න බලන්න ඊළඟට තියෙන කාරණා පහ. විතක්කෝ හෝති වේදනා ප්‍රීති හෝති සුඛං හෝති චිත්ත ඒකග්ගතා හෝති. හරි. විතක්කෝ හෝති විචාරෝ හෝති පීති හෝති සුඛං හෝති චිත්තස්ස ඒකග්ගතා හෝති. හරිද? ඒ කියන්නේ ඒකග්ගතා කියන්නේ නැතුව චිත්තස්ස ඒකග්ගතා කියන්නේ? සිතේ ඒකග්ගතාවය. සිතේ ඇති වූ ඒකග්ගතාවය. හරි ඒ කියන්නේ අනිත් ධර්ම සිතෙන් පිට ඇති වුණා කියන එක නෙමෙයි. එතනදී වචනේ යොදලා තියෙනවා මේ විදිහට චිත්තස්ස ඒකග්ගතා හෝති. හරිද? ඊළඟට එහෙමනම් ඔන්න දෙවෙනි පහට අපි කිව්වා ඒවා මොනවද?
විතක්ක විචාර ප්‍රීති සුඛ එකග්ගතා මොනවද ඒ? ධානාංග. හරිද? මතකද? එහෙමනම් මොකද්ද දෙවෙනියට ඇති වෙච්ච පහට අපි කිව්වා ධානාංග පංචකය කියලා. ඊළඟට තුන් වෙනුව තියෙනවා ධර්මතා 8ක් එකට ගොනු කරන්නට පුළුවන්. මොනවද ඒ? සද්දින්ද්‍රියං හෝති, විරින්ද්‍රියං හෝති, සතින්ද්‍රියං හෝති, සමාධින්ද්‍රියං හෝති, පංචේන්ද්‍රියං හෝති, මනින්ද්‍රියං හෝති, සෝමනස්සින්ද්‍රියං හෝති, ජීවිතින්ද්‍රියං හෝති. ඉන්ද්‍රිය ධර්ම 8ක් ඊළඟට විස්තර වුණා. ඒ කියන්නේ මේ කියන චෛතසික ධර්මයෝ ඉන්ද්‍රිය කෘත්‍ය ඉටු කිරීමට මුල් වෙනවා. ඒ නිසා ඒවා ඉන්ද්‍රිය ධර්ම හැටියට ගොනු කරලා පෙන්නවා ඉන්ද්‍රිය ධර්ම 8ක් තියෙනවා කියලා. ඊළඟ පහක් තියෙනවා සම්මා දිට්ඨි හෝති, සම්මා සංකප්පෝ හෝති, සම්මා වායාමෝ හෝති, සම්මා සති හෝති, සම්මා සමාධි හෝති. මාර්ගාංග. එතන තියෙනවා මාර්ගාංග 5ක්. හරිනේ? ඊළඟට තියෙනවා බල ධර්ම 7ක්. සද්දා බලං හෝති, විරිය බලං හෝති, සති බලං හෝති, සමාධි බලං හෝති, පඤ්ඤා බලං හෝති, හිරි බලං හෝති, ඔත්තප්ප බලං හෝති. බල ධර්ම 7යි. හරිනේ? ඊට පස්සේ තියෙනවා කුසල මූල 3ක්. අලෝභෝ හෝති, අදෝසෝ හෝති, අමෝහෝ හෝති. ඊළඟට තියෙනවා කුසල කර්මපත 3ක්. දැන් මතකද කර්මපත? අනිවිජ්ජා හෝති, අව්‍යාපාදෝ හෝති, සම්මා දිට්ඨි හෝති. කර්මපත විදිහටත් මෙතනදී ක්‍රියාත්මක වෙන ධර්මතා මේ කියන අවස්ථාවේදී සිතේ යෙදෙනවා. එහෙමනම් කුසල මූල 3ක් යෙදුණා, කුසල කර්මපත 3ක් යෙදුණා. ඊට පස්සේ මේක කුසලයි. එහෙමනම් ලෝකපාලක ධර්මත් යෙදෙන්න ඕනේ. මොනවද? හිරි හෝති, ඔත්තප්පං හෝති. හිරි ඔත්තප්ප දෙක අනිවාර්යෙන් කුසල ඒවැය යෙදෙන්න ඕනේ. මොකද ඒවා මොනවද? සෝබන සාධාරණ චෛතසික. ඊළඟට යුගල ධර්ම 12. ඒකත් එන්න ඕනේ සෝබන සාධාරණයි. හරිනේ? ඊට පස්සේ උපකාරක ධර්ම කියලා දෙකක් යෙදෙනවා. සති හෝති, සම්පජඤ්ඤං හෝති. සති සම්පජඤ්ඤ සිහි නුවණ දෙකක් අනිවාර්යෙන් තියෙන්නට ඕනේ. එහෙම නැත්නම් කුසලයක් ඇති වෙන්නේ නැහැ. අසිහිය තිබුණොත් අකුසලයේ ඇති වෙන්නේ. අනුවණය මේ මෝඩකම ආවනම් අකුසලයේ ඇති වෙන්නේ. ඒ නිසා සති සම්පජඤ්ඤ දෙක වෙනම උපුටා දක්වලා පෙන්නනවා. මේ දෙක තියෙන්නම ඕනේ. ඒවට අපි කිව්ව උපකාරක ධර්ම කියලා. ඊළඟට යුගනන්ද ධර්ම දෙකක් තියෙනවා. මොනවද මේ යුගනන්ද ධර්ම කියලා හැඳින්නුවේ? භාවනාව සමතෝ හෝති, විපස්සනා හෝති. සමත ස්වභාවයක්. ඒ කියන්නේ ඒකාග්‍රතාවයක් තියෙන්න ඕනේ. විපස්සනාව ඥානය ඉදිලා තියෙන්නට ඕනේ. නැත්තම් කුසල ඇති වෙන්නේ නැහැ. එහෙමනම් ඒ දෙක ඒකාග්‍රතාව මේ යුගනන්ද ධර්ම කියලා ඔන්න විස්තර වුණා. අවසානයේට තියෙනවා තව දෙකක්. අවසානයේට කියන වචනයක් තමයි පිට්ටි. පිටි දුක. දුක කියන්නේ දෙකයි. පිටි කිව්වේ අවසානයේට තියෙනවා. අවසානයේට තව දෙකක් එකහු කරනවා. මොනවද? පග්ගහෝ හෝති, අවික්කේපෝ හෝති. පග්ගහ කියලා කිව්වොත් වීර්ය, අවික්ෂේපය කියලා කිව්වොත් ඒකාග්‍රතාවය. මේක වීර්යය තියෙන්න ඕනේ, අවික්ෂේපය නොවිසුරුණු බව තියෙන්නට ඕනේ. ඒ ධර්මතා ටිකක් තියෙනවා නම් ඔන්න ඔය කියන ධර්මතා 56ට දැන් උතන පස්ස පංචකේ, ධානාංග පංචකේ, ඉන්ද්‍රිය 8, මාර්ගාංග 5, බල ධර්ම 7, කුසල මූල 3, කුසල කර්මපත 3, ලෝකපාලක ධර්ම 2, යුගල ධර්ම 12, උපකාරක ධර්ම 2, පිට්ටි දුක කියන තැන 2යි. ඔය ඔක්කොම ටික කවුරුත් 56ක් එනවා. ඔන්න ඕක තමයි අර මුලින්ම ස්ලයිඩ් එකේ අපි සඳහන් කළේ පෙළෙහි එන සපනස් ධර්මයෝ කියලා කිව්වේ ඕකයි. එයි ඒක මේ පෙළ පොතේ එක දිගට විස්තර කරගෙන ආව නම් වශයෙන්. ඒ නිසා ඒකට කිව්වේ පෙළෙහි විස්තර වූ සපනස් ධර්මයෝ. 56ක් වූ ධර්මයෝ. ඊළඟට අවසානයේ අපනාව කොහොමද තියෙන්නේ? ඒවාපන තස්මින් සම්පෝ. දැන් මෙතන අර කුසල කර්මපත 3 කියන එකෙයි කුසල මූල 3යි අදෝස හෝති, අව්‍යාපාද හෝති කියන්නේ එකම කාරණේද එතන තියෙන්නේ? ඔව්. එකම ධර්මතාවය තමයි. හැබැයි එයාගේ ක්‍රියාව විවිධ අයුරින් විවිධ තැන උලුප්පා දැක්විලා තියෙනවා. අපි ඒක තව චුට්ටක් ඉවසන්න මම ඊළඟ ස්ලයිඩ් එකේදී ඒක විස්තර කරලා දෙන්නම්. හොඳයි සර්. මේ ඊළඟට පග්ගාහෝ හෝති කියන්නේ වීරිය කියන එකද? වීර්ය. ඇයි අපි කිව්වනේ
මොනවද අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුප්පාදාය විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති චිත්තං පග්ගන්හාති විරිය දැඩි කරලා අරගන්නවා කියන එක. හරි ඒ විදිහට. ඊළඟට පිටි දුක කියන එක පොඩ්ඩක් එක්ස්ප්ලේන් කරන්න. පිටි කියලා කිව්ව අවසානයේට තියෙන දුක කියලා කිව්වේ දෙක. ඒතකොට අවසානයේට තව ධර්මතා දෙකක් අන්තිමට යෙදුවා. පග්ගහෝ හෝති අවික්කේපෝ හෝති. ඒ කියන්නේ වීරය සහ නොවිසුරුණු බව කියන ධර්මතා දෙකක් යෙදෙන්න ඕනේ. එතකොට තමයි මේ කුසලය සම්පූර්ණ සහ නොවිසුරුණු බව. සමාධිය කියන්නේ ඒකටමද? වෙන විදිහට කිව්වොත් ඒකාග්‍රතාවය. නොවිසුරුණු බව කියලා වෙනම චෛතසිකයක් නැහැනේ. ඒ චෛතසිකේ නම එතකොට ඒකාග්‍රතාවය. යුගනන්ද කියන්නේ එකට යෙදෙනවා. සමත විපස්සනා දෙක එකට යෙදෙන්නේ. එකට දැන් අපි භාවනා කරනකොට එහෙම සමතය විතරක් කරලා හරියන්නේ නැහැ. විපස්සනාව විතරක් කරගන්න බෑ සමතේ නැතුව. මේ නිසා මේ දෙක එකට යුගල වශයෙන් තියෙන්නේ. ඒක ඉස්සෙල්ලා සමතේ කරලා ඒකාග්‍රතාවය ඇති කරගෙන ඊට පස්සේ විපස්සනාවට බහිනවා. ටිකක් වෙලා විපස්සනාව කරගෙන යනකොට ඔන්න සිත නැවත වික්ෂේපයට යනවනම් ටක් ගාලා විපස්සනාවෙන් අයින් වෙලා සමතේට එනවා. ඇවිල්ලා නැවත සමතේ දියුණු කරලා සිත ඒකාග්‍රතාවය ඇති කරගෙන ආපහු විපස්සනාව වඩනවා. මේ විදිහට යුගනන්දව මේක යන ධර්මතා දෙකක්. ඒ නිසා ඒක යුගනන්ද ධර්ම කියලා පෙන්වනවා. සමත භාවනාවේදී එහෙමද? සමත භාවනාවේදී ඇත්තටම ඉතින් නිර්වාණ අවබෝධය සඳහා ප්‍රතිපදාව වඩද්දී ওই දෙක යුගනන්දව යන්න ඕනේ. සමතේ විතරක් කළා නිවන් දකින්න බෑනේ. අනිවාර්යෙන් නිවන් දකින්න විපස්සනාවෙන්. හරි. හරි. දැන් එතකොට මේ 56 දිහා බලලා කෙනෙක්ට කියන්න බලන්නකෝ බලන්න දැන් අපි උදාහරණයක් ගමු. මාර්ගාංග කීයක් තියෙනවද මේකේ? 5යි. කුසල මාර්ගාංග කීයක් තිබිය යුතුද? 8ක් තියෙනවා. 8ක් තියෙනවා. 8ක් තියෙන්න ඕනේ. මොනවද මෙතන නැත්තේ? විරති චෛතසික තුන නැහැ. හොඳයි. විරති චෛතසික තුන කුසල සිතේ යෙදෙන්නේ නැද්ද? අපි මෙතන කතා කරන්නේ පොදුවේ. කාමාවචර කුසල සිත කතා කරන්නේ. කාමාවචර කුසල සිතක විරතිය යෙදෙන්න බැරිද? යෙදෙනවා. අනිවාර්යෙන් යෙදෙනවා. ඒ තුනම එකට යෙදෙන්නේ නැද්ද? ඒ තුනම එකට යෙදෙන්නේ නැහැ. තුනම එකට යෙදෙන්නේ නැහැ. වචනයයි නෑ. තුනම එකට යෙදෙන්නේ නැහැ. ක්‍රියාවෙනුයි හැමදේම සම්මා වෙන්න බෑ එකට. එහෙම බෑ. එහෙම වෙන්නේ මාර්ගසිතකදී විතරයි. අකුසලයේ සමුච්ඡේද ප්‍රහාණය කිරීමට අවශ්‍ය ශක්තිය දීම සඳහා මාර්ගසිතකදී විතරක් මාර්ගාංග 8 එකට සහජාතව ඇති වෙනවා. අනිකුත් සෑම අවස්ථාවකම විරතියෝ මොකක්ද ඒකට නමක් කියනවා කියන්න බලන්න. ඒ එකට ඇති වෙන්නේ නැති එකට නමක් කියනවා. වරකට එක බැගින් ඇති වෙන්නේ. මොකද්ද නම? අනියත යෝගී කියලා. අනියත යෝගී ධර්ම. හරිනේ. එතකොට දැන් එහෙමනම් කුසල සිතක මේ ධර්මතා විරති තුන යෙදෙ මම එක උදාහරණයක් කරයි ගත්තා. විරති තුන යෙදෙන්නත් ඕනේ නම් මෙතනදී මාර්ගාංග හැටියට පහණක් දීලා තියෙන්නේ. අනිකුත් කොටාස තුලත් විරතිය දාලා නැත්තම් විරතිය තියෙන්නත් ඕනේ නම් කොහාටද ඒක දාන්න පුළුවන්? යේවාපන ධර්ම. යේවාපනක හැටියට හැඳින්වුවා. අන්න ඒකයි කිව්වේ. අයි ඒක අර අනියත යෝගී නිසා නියතව දක්වපු මේ ධර්මතාස්ස ගැහුවොත් ඒක නිකන් පොඩ්ඩක් අසාධාරණයි. හරි නෑ නිකන් ඒක. ඒ නිසා හැබැයි ඒක අමතක කරන්නත් බෑ. ඒ නිසායි කිව්වේ යේවාපන තස්මින් සමයේ අඤ්ඤේපි අත්ති පටිච්ච සමුප්පන්නා ධම්මා. අන්න අඤ්ඤේපි අත්ති වෙනත් වූ යම් ධර්මයක් යෙදෙන්න පුළුවන් නම් ඒ ධර්මියත් මෙතෙන්ට එන්න ඕනේ කියලා තමයි යේවාපන යෙදුවේ. තේරුණානේ? දැන් ඕකේ බලන්න ඡන්දය. ඡන්ද චෛතසිකයේ ඔය 56 තුල තියෙනවද? ඡන්ද චෛතසිකයේ 56 තුල නැහැ. හොඳට බැලුවොත් ඔයගොල්ලන්ට තේරෙයි ඒක නැහැ. ඒ විදිහට උතන නොමැති ධර්මතා වගේක් තියෙනවා. එවැනි ධර්මතා 9ක් තියෙනවා. ඔය මන් දීපු කොලේ
සටහන් අංක 2 අන්තිමට බලන්න ඒවා පන ධර්ම. ඡන්ද, අදිමොක්ඛ, මානසිකාර, తත්‍ර මජ්ජත්තතා, කරුණා, මුදිතා, කාය දුස්තරිත විරතිය, වචී දුස්තරිත විරතිය, මිච්ඡා ආජීව විරතිය. එතන තියෙන ඔක්කොම ධර්මතා 9ක්. එහෙමනම් මම පොදුවේ කතා කරද්දී මේ කියන සිත ඇතිවීමේදී ওই කියන ධර්මතා 9ක් යෙදෙන්නට පුළුවන්. එහෙමනම් පෙළෙහි යෙදුණු සපනස් ධර්මයෝද ඒවා පන වශයෙන් යෙදුණු ධර්මතා 9ක්ද සහිතව මේ කියන කුසල සිත විස්තර කිරීමේදී ධර්මතා 65ක් 56යි 9යි 65යි 65ක් අපිට කතා කරන්නට සිද්ධ වෙනවා. ඒ 65 අපි කියනවා පොදු වචනයකින් පරෝපන්නාසක ධර්ම 50ට වැඩි ධර්මතා ප්‍රමාණයක්. ඒක 50ට වැඩි කියලා කිව්වේ ඒ සිත්වල ওই ධර්මතා ගන්න වෙනස් වෙනවා. එහෙමනම් ඒ නිසයි කිව්වේ පරෝපන්නාසක ධර්ම 50ට වැඩි වූ ධර්මතා ප්‍රමාණයක් යස්මින් සමයේ ඇති වෙනවා. හරිද? ඔව්. දැන් අපි කුසලයක් කරනකොට දානයක් දුන්නා කියමුකෝ. ඒ දානේ දෙනකොට මේ 56 තිබුණ නැත්තම් මෙතන 56 නියතයිනේ. එතකොට ඒ 56ම තිබුණ නැත්තම් ඒ දානය කුසලයක් වෙන්නේ නැද්ද සර් එතකොට? 56න් යම් ධර්ම නොතිබෙන්නට ඉඩ තියෙනවා. හැබැයි අපි දැන් අපි එක දෙවෙනි තුන්වෙනි සිත කතා කරමු. කතා කරනකොට ඔක තේරෙනවා. ඔබට මේක උත්තරේ හොයාගන්න පුළුවන්. හරි? හරි සර්. හොඳයි. දැන් ඔන්න එහෙමනම් අපි දැන් පළවෙනි සිත උද්දේශය කතා කළා. හරි? ඊළඟට මේ කියන ධර්මතා කාණ්ඩේ අපි ඉගෙන ගත්තේ චිත්ත විභක්තිය, පද භාජනී, ධම්මවවත්තාන වාරයේ උද්දේශය තමයි අපි දැන් කතා කළේ. හරිද? අපිට ඊළඟට කතා කරන්නට තියෙන්නේ නිද්දේශ කොටස. ඔව් කිය. මෙතන මේ උද්දේශය යටතේ නිर्देशයක් තියෙනවනේ සමය නිर्देशය කියලා. එතන ඔයා ඔබතුමිය කියන්නේ ඒක සමය උද්දේශය කියලා ආවනම් හොඳයි කියලා. එහෙමද? එහෙම ඒක තමයි ඔය ප්‍රශ්නේ මමත් ඉගෙන ගන්නකොට මමත් ওই විදිහටම ඇහුවා. ඇයි මේක උද්දේශය උනේ මේක නිर्देशය උනේ කොහොමද? මෙතන උද්දේශය කියලා ආවන ලස්සනයි නේද කියලා. දැන් ධම්මුද්දේශය ධම්ම උද්දේශය ඒක හරි. ඇයි උද්දේශය කාණ්ඩය යටතේ තියෙන්නේ. නමුත් මෙතන කියලා තියෙන්නේ සමය නිर्देशය කියලා. හරි? ඒක ඉතින් ඒ යෙදිලා තියෙන විදිය. ඒකට සර් නිर्देशය කියන්නේ විස්තර වශයෙන් කියනවා කියන එක නේද? ඔව් මෙතන යම් කිසි ආකාරයක විස්තර වශයෙන් තමයි මෙතන තියෙන්නේ. ඒ නිසා ඒකට සමය නිर्देशය කියලා කිව්වට වරදක් නැහැ. අපි ඒක නිर्देशය විස්තර කරනකොට අපි බලමු ඇයි දැන් බලන්නකෝ මෙතන චෛතසික ධර්ම 52 නම් තියෙන්නේ. ඕකට සිතත් එකතු වුණාම 53යි. 53ක් තියෙන තැනක 65ක් කියලා කියන්නේ කොහොමද? ඒ 65ක් කියලා කියන්නේ එක ධර්මයක්, ඒ කියන්නේ එක් ධර්මය ඒ එක් කෙනාට කරන්න පුළුවන් උපරිම කෘත්‍ය ගාන සිදු කරනවා උතන. ඒ කියන්නේ එක්කෙනෙක් එක කෘත්‍යයකට වැඩි ගාණක් සිද්ධ කරනවා. එවැනි පදනමක් මත ඉඳගෙන තමයි අපි ඒක විස්තර කළේ. උදාහරණයක් කියලා ගත්තොත් ඒක තව ඉස්සරහට එනවා. අපි බලමු. දැන් ඊළඟට ඔන්න දැන් අපි උද්දේශය කතා කළා. ඊට පස්සේ දැන් නිर्देशය කතා කරන්නට යනවා. එහෙමනම් නිर्देशය කියන එක පෙළ පොතේ තියෙන මෙන්න මේ වාගේ තැනක ඡේදාංක 2 ඉඳලා පටන් ගන්න නිर्देशය. හරිද? එහෙමනම් ඔයගොල්ලන්ගේ වම් පැත්තේ මේ දෙකේ ඉලක්කම ආසන්නයේ ලියා ගන්න. ඔන්න දැන් නිर्देशය කියලා ලියා ගන්න. එතකොට දැන් කොයි නිर्देशයේද? ඒ ඇවිල්ලා පද භාජනීය ධම්ම වවත්තාන වාරයේ නිर्देशය. හරිනේ? මේ තියෙන්නේ පද භාජනීය ධම්ම වවත්තාන වාරයේ නිर्देशය. මේ පිළිවෙල හොයාගන්න. හරිද? අපි මෙතෙක් කතා කළේ උද්දේශය. දැන් කතා කරන්නේ නිर्देशය. මේ නිर्देशයත් පුච්චා සමය නිर्देश, ධම්මුද්දේශ, අප්පනා කියලා ධම්ම නිर्देश, අප්පනා කියලා හතරට බෙදෙනවා. හරිද? එහෙමනම් ඉස්සෙල්ලා වුණ මෙතන වම් පැත්තේ නිर्देशය කියලා දැන් ලියා ගන්න පැන්සලෙන්. හරි. මේ විදිහට දැන් ඉදිරියේදී හැම එකක්ම ඔයගොල්ලෝ ලියා ගන්නට ඕනේ මේ තැන කොහොමද ඒක යෙදෙන්නේ කියලා. ඊට පස්සේ නිर्देशයයි නිප්පදේශයයි සම්පූර්ණ වෙනස් දෙකක් නේ. වෙනස් දෙකක් ඔව්. නිर्देशය කියලා කියන්නේ උද්දේශයෙන් ඉදිරිපත් කරපු මාතෘකා මොන මොනවද කියලා කිව්වා. දැන් උදාහරණයක් බලන්නකෝ. අතන කිව්වේ පස්සෝ හෝති, වේදනා හෝති, සංඥා හෝති. පස්සෝ හෝති කියවම මොන විදිහේ ස්පර්ශයක්ද? වේදනා කියලා කිව්වේ මොන විදිහේ වේදනාවක්ද? එහෙම විස්තර කළේ නැහැ නේද? නම විතරක් ඉදිරිපත් කළා. ඒ නම විතරක් මාතෘකාව විතරක් තිබ්බ එකට තමයි අපි උද්දේශය කියලා කියන්නේ.
එහෙමනම් ඒක විස්තර කරන තැන නිද්දේශය වෙන්න ඕනේ. හරිනේ. දැන් අපි කතා කරන්න යන්නේ නිද්දේශ වාරය. එතකොට චිත්ත විභක්ති වල පද වාජනීය ධම්ම වවත්තන වාරයේ නිද්දේශය තමයි දැන් කතා කරන්නේ. එතකොට එතනදී නිප්පදේශ කියන්නේ අර ස්කන්ධ ඔක්කොම දාන එක මේක නෙමෙයි නේද? නෑ ඒ වෙනම ධර්මතාවයක්. අපි ඒක චිත්ත මාතිකා පාණ්ඩවයේ යටතේ අපි ඉගෙන ගන්නකොට තව ටිකක් විස්තර වෙයි. එතකම් පොඩ්ඩක් බලමු අපි. හරි. හොඳයි. එතකොට දැන් නිද්දේශයේදී කරන්නේ උද්දේශයේ ඉදිරිපත් කළ ඒ ධර්මතා එකින් එක විස්තර කරන එකයි යන්නේ. හරිනේ. එතකොට ඒකේ තියෙන ණයත් පෙරසීමයි යන්නේ. ඒ කියන්නේ අපි එතෙන්දිත් අරගන්නේ අර කියන පුච්චාව සමේ නිද්දේශය ධම්ම නිද්දේශය අප්පනාව කියන ණය ක්‍රම විදිහටමයි යන්නේ. අපි උදාහරණයක් අරගත්තොත් ඡේදාංක 2 කතමෝ තස්මින් සමයේ පස්සෝ හෝති අන්න පුච්චාව. හරිද? අන්න පුච්චාව. කතමෝ තස්මින් සමයේ පස්සෝ හෝති අන්න පුච්චාව ආවා. එහෙමනම් ඊළඟට අපි හොයාගමු මොකද්ද සමේ නිද්දේශය කියන්නේ කියලා. යෝ තස්මින් සමයේ අන්න සමේ නිද්දේශය වචන 3යි. ඔයගොල්ලත් මේ මං ගහපු විදිහටම ඉරක් ගහලා ඉතින් පැන්සලෙන් ගියා ගන්න සමේ නිද්දේශය. එහෙමනම් යෝ තස්මින් සමයේ කියන්නේ සමේ නිද්දේශය. පස්සෝ කුසනා සම්පුසනා සම්පුසිතත්තං කියන්නේ ධම්ම නිද්දේශය. මේ මැද්දේ තියෙන ධම්ම නිද්දේශය. මේ විදිහට මිරි ගහලා ඔයගොල්ලොත් මේක ලියා ගන්න. මෙතනින් ලියා ගන්න ධම්ම නිද්දේශය. ඊළඟට අයං තස්මින් සමයේ පස්සෝ හෝති කියලා කිව්වහම මෙතන උඩින් ලියා ගන්න අප්පනාව. එතකොට මෙතන කියන අප්පනාව මේ ඡේදයට විතරයි සීමා වෙන්නේ. මුළු සිතට ගැන කතා කරලා කියන අප්පනාවක් නෙමෙයි මේක. හරිද? එහෙමනම් මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ ලියා ගන්න සමය නිද්දේශය, ධම්ම උද්දේශය, අප්පනාව. හරිනේ? එතකොට මේකේ තේරුම මොකද්ද? ඒ සමයෙහි යම් සිංහල පැත්තොන් නම් බලන්න. ඒ සමයෙහි යම් ස්පර්ශයක් ස්පර්ශ කරන අයුරෙක් මොනවට ස්පර්ශ කරන අයුරෙක් මොනවට ස්පර්ශ කළ භවෙක් වේද ඒ සමයෙහි ස්පර්ශය කියන්නේ ඕනෝකයි. දැක්කද ඒක බුදුහාමුදුරන්ගේ දේශනා විලාසය. ආයේ ආත්පස ආවරණය වෙන පරිද්දෙන් පොඩ්ඩක්වත් එහාට මෙහාට පයින් නැතුව ඉතුරු කරන්නේ නැතුව සියල්ල විස්තර කරමින් දෙනවා. යෝ තස්මින් සමයේ පස්සෝ කුසනා සම්පුසනා සම්පුසිතත්තං අයං තස්මින් සමයේ පස්සෝ හෝති. හරිද? යම් ස්පර්ශයක් ස්පර්ශ කරන අයුරෙක් මොනවට ස්පර්ශ කරන අයුරෙක්. ඒ කියන්නේ හොඳටම ස්පර්ශ කරන අයුරෙක්. හොඳටම ස්පර්ශ කළ භවෙක් කියනවා නම් අන්න ඒ ස්පර්ශය ඒක තමයි ස්පර්ශය කියලා ඔන්න දැන් හැඳින්නුවා. හරිද? හොඳයි. පුච්චාව කොහොමද පටන් ගත්තේ? කතමේ ධම්මා කුසලා කියලා. කතමේ ධම්මා කුසලා. මෙතන කිව්වේ කොහොමද? කතමෝ තස්මින් සමයේ පස්සෝ හෝති. අතන කතමේ කියලා මෙතන කතමෝ කිව්වේ ඇයි? හේතුව භාෂාවේ තියෙන රීතිය, ලිංග ભેදය. මෙතන අපිට තියෙන්නේ පුරුෂ ලිංග පදයක් පස්සෝ කියන එක. එහෙමනම් ඊට අනුරූපව වාක්‍යයේ යෙදෙනකොට කතමෝ කියලා යොදන්නට ඕනේ. මොකද කුසල කියන එක එක්ක නපුංසක ලිංගයි නැත්නම් තුන් ලිංගයටම යෙදෙනවා කියලා කුසලයේ ගැන කතා කරන්නේ. එහෙමනම් කුසලය කියන තැනදී අපි කතමේ කියලා යෙදුවා. මෙතන ස්ථිරවම පස්සේ කියන එක පුරුෂ ලිංගයි. එහෙමනම් කතමෝ කියලා එතන යෙදුවා. කතමේ කියලා මෙතෙන්ට කියන්නේ නැහැ. හරි. ඊළඟට මෙහි යෙදෙන අප්පනාව මේ පදයට ගැලපෙන මේ ඡේදයට ගැලපෙන අප්පනාව මිසක් ඒ ඡේදය කුළු ගන්නවන්ට ඉදිරිපත් කරපු අප්පනාව මිසක් අර සංගවුණු ධර්ම වෙනම විස්තර කරන්න කියන අප්පනාවක් නෙමෙයි මෙතනදී කතා කරන්නේ. ඒ ඡේදයේදී මේ විදිහට හැම වෙලකම අප්පනාවක් දකින්නවා. හැබැයි මේ අප්පනාව ඒ ඡේදයට විතරක් සීමා සහිතයි. හරි. දැන් බලන්නකො මෙතන පස්සේ ගැන කතා කරන්නේ. මේ පස්සේ මොකක්ද? කාමාවචර කුසල සිත්යක් උපදින වෙලාවෙදී. කාමාවචර කුසල සිත්තේ උපදින්නේ කොහොමද? රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ආදී විදිහට.
අපි රූප ආරම්මණයක් අරගෙන බැලුවොත් එතනදී මොකද්ද ආරම්මණය කොහොමද ගන්නෙ? චක්කුංච පටිච්ච රූපේච. එහෙමනම් ඇසත් රූපයත්. ඒ කියන්නේ ඇස කියන්නේ රූප ධර්මයක්, රූප කියන්නේ රූප ධර්මයක්. එහෙමනම් රූප ගැටීමක් තුල තමයි අපිට ආවේ. එහෙම රූප ගැටීමක් තුල එන පස්සේට අපි කියනවා පටිඝ සම්පස්සය කියලා. පටිඝ සම්පස්සේ. පටිඝ කියලා කියන්නේ තරහ නෙමෙයි. ගැටෙනවා කියන එකට. ගොරෝසුවට ගැටෙනවා කියන එක. එහෙමනම් මෙතනද ස්පර්ශය පටිඝ සම්පස්සයි. ඒ විදිහට ඇයි මම මේ රූපාරම්මණය කියන එක ගත්තා. ධම්මාරම්මණයක් වුණා නම් ඒක අදිවචන සම්පස්සයි. ඒක නාම ගැටෙන නිසා. ඒ විදිහට මේ සම්පස්සය ඒ තැනදී එක විස්තර කරන්නට ඕනේ. අන්න ඒ නිසා මේ හැම කාරණයක්ම ගොනු කරන්නට ඕන නිසා තමයි මේක කිව්වේ පස්සෝ පුසනා සම්පුසනා සම්පුසිතත්තං ආදී වශයෙන් විස්තර කළේ. යම් ස්පර්ශයක් ස්පර්ශ කරන අයුරෙක් මොනවට ස්පර්ශ කරන අයුරෙක් මොනවට ස්පර්ශ කර බවෙක් කියලා හැම පැත්තම ආවරණය වෙන විදිහට ඒක විස්තර කළේ ඒ නිසයි. ඊළඟට අපි බලමු වේදනා හෝති. වේදනා හෝති කියලා කිව්වහම කතමා තස්මින් සමයේ වේදනා. එතන කතමා. ඇයි? ඒක ස්ත්‍රී ලිංග. වෙනනා ඊට අනුරූපව මේ වචනේ යොදලා ගත්තා. කතමා තස්මින් සමයේ වේදනා හෝති. එතනත් ගහගන්න හොයාගන්න ඔයගොල්ලෝ. මොකද්ද පුච්චාව? මොකද්ද සමේ නිर्देशය? මොකද්ද ධම්ම නිर्देशය? මොකද්ද අප්පනාව? හරි. දැන් ඒගොල්ලෝ දැන් ආපහු එක පැන්සලෙන් ලියලා ඉන්න ඕනේ නැහැ. ඔයගොල්ලන්ට දැන් හොයාගත්ත හැකි. යං තස්මින් සමයේ කියලා කියන්නේ සමේ නිर्देशය. අන්තිම කොටස අයං තස්මින් සමයේ වේදනා හෝති කියලා කියන්නේ අප්පනාව. ඔය දෙක මැද්දේ තියෙන්නේ ධම්මුද්දේශය. හරිනේ. ඒකදී අර සමය නිर्देशයට දැන් මේ යන් තස්මින් සමය වගේම අයන් තස්මින් සමය කියන ටික එකතු වෙන්නේ නැද්ද? ඒ කියන්නේ දැන් අපි පළවෙනි ඡේදයේදී ඒක ගත්ත නිසා නෑ මේ මෙතන අයං තස්මින් සමයේ යන්නේ මේ අප්පනාවට. ඒ මිසක් මෙතනින් යං තස්මින් සමයේ විතරයි මෙතන සමය නිर्देशයට ගන්න පුළුවන් වෙන්නේ. හොඳයි. මොකද එතනින් පස්සේ ඔක්කොම ධර්මතාවයනේ විස්තර කරගෙන ආවේ. හොඳයි. ඊට පස්සේ මෙන්න මෙතන බලන්නකො තව එකක් තියෙනවා. තජ්ජා මනෝ විඥාන ධාතු සම්පස්සජං. මොකක්ද ඒ කිව්වේ? බලන්න දැන් අපි කතා කරන්නේ වේදනාව. හරි වේදනාව කියන්නේ සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක්. එතකොට මොකද්ද මෙතන මේ කතා කළේ? තජ්ජා මනෝ විඥාන ධාතු සම්පස්සජං. 76ක් වූ මනෝ විඥාන ධාතු අතුරින් මෙතැනට ගැලපෙන සිතේ ස්පර්ශයෙන් උපන් කියන අර්ථය එතෙන්ට එන්න ඕනේ. නිකම් වචනයක් නෙමෙයි ඔය. එයි අපි මේ කතා කරන්නේ ජවන්සිත. ජවන්සිත හැම වෙලාවෙම ඉන්නේ මනෝ විඥාන ධාතු හැටියට. එහෙමනම් පොදුවේ කතා කරනකොට මනෝ විඥාන ධාතු 76ක් තියෙනවා. එයි දෙපස් විඥාන 10යි මනෝ ධාතු 3යි. අයින් වුණාම තව සිත් 76ක් තියෙනවා. ඒ සිත් 76ම මනෝ විඥාන ධාතු. මම කලින් විස්තර කළා ඒක. එතකොට ඒ 76ක් වූ මනෝ විඥාන ධාතු අතුරින් තජ්ජා මෙතනට ගැලපෙන තදනුරූප සිංහලෙන් කියන්නේ තදනුරූප එතනට ගැලපෙන සිතේ යෙදෙන සම්පස්සය. හරිනේ? ඒක ඒ විදිහට අරගන්නට ඕනේ. ඊළඟට තජ්ජා කියන්නේ මෙතනට ගැලපෙන කියන එකද? ඔව්. තදනුරූප කියලා සිංහලෙන් දීලා තියෙන අනිත් පැත්තේ. තජ්ජා මෙතනට ගැලපෙන තදනුරූප. එයි මෙතන මනෝ විඥාන ධාතු කියලා කිව්වම 76ක් සිත්ය දෙන්න පුළුවන්. එතකොට මේ 76න් අපි මෙතෙන්ට ගන්න ඕනේ කාමාවචර කුසල සිත් 8න් එකක්නේ. ඒකිනුත් පළවෙනි සිත. එහෙමනම් ඊට අනුරූපව. නමුත් මෙතන වේදනාව විස්තර කරලා දීලා තින්නේ සර්ව සංග්‍රාහික වශයෙන්. පොදුවේ මේ ඡේදයේම තමයි ඔබට ධම්මසංගණිය ඕනෑම තැනක වේදනාවට හමු වෙන්නේ. දැන් මේ විස්තර කරන ටික එන්නේ ධම්ම නිर्देशයද එතකොට? මේ විස්තර කරන්නේ අපි නිर्देशය කොටස. හරිද? පරිච්ඡේද වශයෙන් ගත්තොත් නිर्देशය කොටසේ නිर्देशය කොටසේ තජ්ජා මනෝවිඤ්ඤාණ ධාතු සම්පස්සදන් කියලා කිව්වේ සමේ නෑ ධම්ම නිर्देशය.
යං තස්මින් සමේ සමයනිද්දේශය වෙන්නේ ඇයි මේ යං මුල කෑල්ල තස්මින් විතරයි. දැන් මම මේ කතා කරන්නේ වේදනාව විස්තර කරන නිද්දේශ කාණ්ඩයේ තියෙන ඡේදය. ඒ වේදනාව විස්තර කරන ඡේදයේ තියෙනවා පුච්චාවක්, සමේ නිද්දේශයක්, ධම්මුද්දේශය, ධම්ම නිද්දේශයක්, අප්පනාවක්. මේ තියෙන්නේ සමේ හරිද? නිද්දේශය. යං තස්මින් සමේ කියන්නේ සමේ නිද්දේශය. එහෙමනම් එතනින් පස්සේ මැද්දේ තියෙන්නේ ධම්ම නිද්දේශය. හරි. අන්තිමට තියෙන්නේ අප්පනාව. මම මේ ඉරි ගහලා පෙන්නලා දීලා තියෙන්නේ. හරිනේ රතු පාට එක දෙක. උද්දේශ කියලා ඉස්සෙල්ලා ඒ මාතෘකා වශයෙන් බැලුවා දැන් කරන්නේ විස්තර වශයෙන් නිर्देशවල එහෙමනේ. ඔව්. ඒ නිर्देशය ඇතුළට බහැලා එක එක ඡේදයක අභ්‍යන්තරයට ගිහිල්ලා බලනවා ඒ ඡේදය හැදිලා තියෙන්නේ කොහොමද කියලා. හරි. එතකොට සමය නිर्देशයට එන්නේ මේ මුලත් පොඩ්ඩම විතරයි. යං තස්මින් සමේ වචන තුනයි. මේ සමයේදී හැම වෙලාවෙම මේ කාලය ගැන කතා කරනවා විතරයි. යං තස්මින් සමයේ. ඒ සමයේහි මොකක්ද ඒ සමය? අර මුලින්ම කතා කරපු සමය. හරිනේ. මොකද මේ කට්ටියම එකටමයි ඇති වෙන්නේ. ඒකටම ඇති වෙනකොට අරයා ඉස්සරලා ඇති වුණා මම පස්සේ ඇති වුණා. අරයට අර ධර්මතා ටික විතරයි මට මේ ධර්ම එහෙම එකක් නැහැ. ඔය ඔක්කොමලා එකටම ඇති උනේ එකම ධර්මතා සමූහයේ ආශිර්වාදය ලැබගෙන. එහෙනම් ඒ සමයේහි යං තස්මින් සමයේ. හරි. ඊට පස්සේ අපි තජ්ජා මනෝවිඤ්ඤාණ ධාතු සම්පස්සජන් කියන එක තේරුම් අරගත්තා. එතන සුදුසු වූ මනෝවිඤ්ඤාණ ධාතුවට අනුරූප වූ ස්පර්ශය කියන අදහස. එම ස්පර්ශයෙන් උපන් වේදනාව කියන අදහස. ඊට පස්සේ මෙතන තව එකක් තියෙනවා. චේතෝ සම්පස්සජන්. චිත්ත සම්පස්සය ඇති කල්හි උපන්. හරිද? ඊළඟට මෙතන තියෙනවා චේතෝ සම්පස්සජා කියලා තව වචනයක්. විඳීමේ ක්‍රියාව ලෙස එහෙම නැත්නම් විඳින ලද්ද ලෙස බලන්න මේ අපි කතා කරන්නේ ධර්මතා ගැන. ඒ නිසා මම විඳිනවා එහෙම නෙමෙයි. දැන් මේ ඡේදය තමයි ත්‍රි භූමික වේදනාව ඕනෙම තැනක හඳුන්වන්න ධම්මසංගණී ඉදිරිපත් කරලා තියෙන ඡේදය. හැම තැනටම ගැලපෙන ආකාරයට බුද්ධ දේශනාවක් විදිහට දේශනා වෙලා තියෙනවා. දැන් එතකොට සර්වසන්නයි කලින් පස්ස කිව්ව එක පෙන්නකොට මැද තිබ්බ විස්තර ටිකට අපි කිව්වේ ධම්ම උද්දේශයේද ධම්ම නිर्देशයේද ඒක පොඩ්ඩක් අනි පොඩ්ඩක් ඒක පැහැදිලි කරගමුද සර්වසන්නයි මෙතනද ඔව් එතන ඔව් මෙතන වෙන්න ඕනේ ධම්ම නිर्देशය නේද? ඒක තමයි බැලුවේ ඒක එතන ධම්ම නිर्देशය ආවනම් හරිනේ. මොකද අපි මේ උද්දේශය ඉවර කළා දැන් නිर्देशයට බහැලානේ යන්නේ. නිर्देशය යනකොට මෙතන ධම්ම උද්දේශය නෙමෙයි ධම්ම නිर्देशය වෙන්න ඕනේ. උද්දේශයේදී අර මහ කොටසේදී විතරක් ඒක අර මුළු වචන 56ම විස්තර කරන තැන තමයි ධම්ම උද්දේශය කියලා ආවේ. මෙතන ඒ ධර්මයේ එකී ධර්ම ස්වභාවය විස්තර කරන තැන මේක ධම්ම නිर्देशය කියලා ආවනම් තමයි හරි. මම ඒක හදන්නම් විනාඩියක් මට දෙන්න. හොඳයි සර්වසන්නයි හරි. එතන ඒක හදාගන්න කරුණා කරලා සමේ නිर्देशය ධම්ම නිर्देशය අප්පනාව කියලා හදාගන්න. මෙතන ඉස්සලා තිබුණේ ධම්ම උද්දේශය කියලා. ඒක ධම්ම නිर्देशය කියලා ආවනම් හරි.
හරි අපි ඊට පස්සේ කතා කළා වේදනාව ගැන. වේදනාව කතා කරද්දී ඒ තැන යෙදෙන ධර්මතා හැටියට අපි විස්තර කරනවා. එතකොට මේ හැම එකක්ම ධර්මතා. දැන් මෙහෙම ධර්මතා ඇති වෙනකොට බලන්නකෝ මේ ධර්මතාවය වේදනාව තජ්ජා මනෝ විඥාන ධාතු සම්පස්සජං. එහෙම නැත්නම් චේතෝ සම්පස්සජං. චිත්ත සම්පස්සේ නැති කල්හි උපන්. එහෙම නැත්නම් චේතෝ සම්පස්සජා විඳීමේ ක්‍රියාව ලෙස. එහෙම නැත්නම් විඳින ලද්ද. දැන් එතකොට කාට හරි කියන්න පුළුවන්ද මේ අර රූපය හරි ලස්සනයි ඒක මම ඒ රූපයෙන් තමයි මේ සුඛ වේදනාව මට ආවේ කියලා කියන්න පුළුවන්ද? එහෙම කියන්න බෑ. එයි මේක තජ්ජා මනෝ විඥාන ධාතු සම්පස්සද මේ වේදනාව කියන ධර්මතාවය ඇති උනේ මනෝ විඥාන ධාතු සම්පස්සජං. ඒතර මනෝ විඥාන ධාතුව මා තුළ මගේ సంతානය තුළ ඇති වෙච්ච දෙයක්. එහෙමනම් ඒක බාහිර රූපයෙන් ආපු එකක් නෙමෙයිනේ. අන්න බලන්න මේ ධර්මතාවයේ තේරුම් අරගනිද්දී කොහොමද ඒක තේරුම් ගන්නට ඕනේ කියලා. අපි හැම වෙලාවෙම හිතන්නේ අර ලස්සන රූපයක් තියෙනවා ලස්සන රස කෑමක් තියෙනවා. එතකොට මේ රසය මේ වේදනාව මේ සුඛය මට දැනෙන්නේ ඒ බාහිර රූපයෙන් ආවයි කියලා. නමුත් මේ තුන්වෙනි ඡේදය වේදනාව විස්තර කරන තැන මේ ධර්මතාවය හරියට තේරුම් ගත්තා නම් අපිට තේරෙන්නට ඕනේ මෙතන ඇති වෙන ධර්මතාවයක්. ඒක මනෝ විඥාන ධාතු සම්පස්සජා චේතෝ සම්පස්සජා. එහෙමත් නැත්නම් චේතෝ සම්පස්සජා ආදී වශයෙන් විස්තර කරලා තියෙන නිසාවෙන් මේක බාහිර රූපයෙන් ආපු ධර්මයක් වෙන්න බෑ. මේක පැහැදිලිවම මෙතන මේ සිතත් ඇති වෙනවා සමගම ඇති වෙන ධර්මතා ස්වરૂපයක් කියන කාරණාව තේරුම් යන්නට ඕනේ. ඊළඟට අපි බලමු. දැන් අපි පස්ස කතා කළා වේදනා කතා කළා ඊට පස්සේ සංඥාව. සංඥාවෙත් අර විදිහටම යා තස්මින් සමයේ එක තැනක් කඩා ගන්න. ඊට පස්සේ තජ්ජා මනෝ විඥාන ධාතු සම්පස්සජා සංඥා සංජානි තත්තං. එතනින් දෙවෙනි කොටස කඩා ගන්න. අන්තිමට ඉතුරු වෙනවා අයං තස්මින් සමයේ සංඥා හෝති කියන අප්පනාව. හරිනේ. එහෙමනම් එතනත් අර විදිහටම දැන් කඩා ගන්න පුළුවන්. එතන තියෙන්නේ තජ්ජා මනෝ විඥාන ධාතු සම්පස්සජා සංඥාව. එතකොට සංඥාව එහෙමනම් අභ්‍යන්තරයෙන් තමයි අපි සංඥාව අරගෙන බාහිර රූපයට ගැට ගහන්නේ. ඔන්න ඔය ගැට ගහන එක නවත්ත ගන්න පුළුවන් නම් අපිට තව ගොඩක් දේවල් කරගන්න පුළුවන්. හරිද? එතකොට බලන්න සංඥාව කොහොමද සිංහල පැත්තේ තියෙන්නේ? ඒ සමයේහි තදනුරූප වූ මනෝ විඥාන ධාතු සම්පර්ශයෙන් උපන් යම් සංඥායෙක් සංජානනාකාරයෙක් හැඳිනගත් බවෙක් වේද ඒ සමයේහි සංඥාව වේයි. දැන් මෙතන මනෝ විඥාන ධාතු සම්පස්සජා කියනකොට හිතින්ම හදාගත් සංඥාවක් කියලා පෙන්න ගන්නවා. හරිනේ. හොඳයි. මෙතන ධර්මතාවයක් කියලා කිව්වේ මේ ඇති විට මේ සිදුවේ කියන එක වගේ එකක්ද? නෑ ධර්මතාවයක් කියන්නේ ඔව් හේතු ප්‍රත්‍යයේදීම මත ඇති වූ ධර්මතාවයක් මිසක් මම ඇති කරගත්ත ආත්ම ස්වરૂපී වූ ස්වභාවයක් නෙමෙයි කියන එක. නිස්සත්ත නිජීව ස්වභාවය. නිස්සත නිජීව කියන්නේ මේ සත්වයක් නොවන පුද්ගලයෙක් නොවන ස්වභාවයක්. මම විඳිනවා නෙමෙයි. මම හඳුනනවා නෙමෙයි. මම ස්පර්ශයක් ලැබුවා නෙමෙයි. මමෙක් නැහැ. මෙතන ධර්මතාවය විතරක් මුල් කරලා කතා කරන්නේ. හරි. ඊට පස්සේ පස්සෝ හෝති වේදනා හෝති සංඥා හෝති චේතනා හෝති. චේතනාවත් මේ විදිහමයි විස්තර වෙන්නේ. ඊට පස්සේ එනවා චිත්තං හෝති. 6 වෙනි ඡේදය. කතමං තස්මින් සමයේ චිත්තං හෝති. යං තස්මින් සමයේ චිත්තං මනෝ මානසං හදයං පණ්ඩරං මනෝ මනායතනං මනින්ද්‍රියං විඥානං විඥානක්ඛන්தோ තජ්ජා මනෝ විඥාන ධාතු ඉදං තස්මින් සමයේ චිත්තං හෝති. හරිද? දැක්කද කොයිතරම් ලස්සනට ආවද කියලා. ආයේ කොහෙවත් කාටවත් තවත් වචන එක්කහුව කරන්න ඉඩ තියලා නැතුව හැම පැත්තම ආවරණය වෙන පරිද්දෙන් ලස්සනට විස්තර කරලා පෙන්නවා වෙන්නසිත කියන ධර්මතාවය.
දැන් කෙනෙක්ට එන්න පුළුවන් අපි මේ කාමාවචර කුසලසිත විස්තර කරන තැන මේ මැද්දේ ධම්මොපදේශය මැද්දේ මොකටද මේ චිත්තං කියන වචනේ දැම්මේ? දැන් මෙතන අපි කතා කළේ කොහොමද? යම් කලෙකි මෙන්න මේ ධර්මතා ටික එකට ඒ කියන්නේ රූපාලම්බන වේවයි සද්දාලම්බන වේවයි ආදී වශයෙන් මේ කියන කරුණු කාරණා ටික මූලික ධර්මතා ටික එකට යෙදිච්ච තැන හරිද? එසමයෙහි මොනවද තියෙන්නේ? එසමයෙහි දැන් අර මුල ඡේදයෙන් කතා කළේ එක් කරුණු කාරණා එක්රැස් වූ බව විතරයි කතා කළේ. එවැනි එක්රැස් වූ බවක් ඇති තැනක මොනවද තියෙන්නේ? සිතයි චෛතසිකයි. හරිනේ. එහෙමනම් සිත කියන එක මෙතනදී කියන්න වෙනවා. බැරි වෙලාවක්වත් නිर्देशයේ මේ විදිහට සිත කියන එක නොකියුවොත් කෙනෙක් අහන්න පුළුවන් එතකොට සිත කියන්නේ මොකක්ද? කොහෙද තියෙන්නේ? ඒ නිසායි සිත කියන එක මෙතෙන්ට දැම්මේ. හොඳට බලන්න මේ ඡේදය යම් කලෙකි මෙන්න මේ කාරණා ටික ආවනම් එසමයෙහි ස්පර්ශේ වේ වේදනාව වේ සංඥා වේ චේතනාව වේ චිත්තය වේ. හරිනේ. අර ටූල් සෙට් එකත් එක්ක ටූල් බොක්ස් එක ගැන කතා කළා වගේ. හරි. එතකොට මෙතන චිත්තං කියලා කිව්වේ ඇයි? චිත්තං කියලා කිව්වා විචිත්‍ර වූ ස්වභාවය විස්තර කරගන්නට. හරිද? චිත්තං විචිත්‍ර වූ ස්වභාවය විස්තර කරගන්න චිත්තං කියන වචනේ දැම්මා. මනලා කිරලා අරගන්නවා. බාහිර යෝනතරම් වස්තු තිබුණාට ඒන් එකයි තෝරලා අරගන්නේ. එවැනි මනලා කිරලා අරගන්න ස්වභාවය පෙන්වුම් කරන්න මනෝ කියන එක කිව්වා. මානසං කියන එක කිව්වා නැවත වතාවක් චිත්තයම විස්තර කරන්නට. හදයන් කියලා කිව්වා පිරිසිදු බවට. එහෙම නැත්නම් සිත කියන එක අරගන්න. පණ්ඩරං කියලා කිව්වා පිරිසිදු කියන. අතර පණ්ඩර තමයි පිරිසිදු කියන අර්ථය අරගන්නේ. එතකොට පණ්ඩර වූ භවංග සිතෙන් ආවයි කියන අර්ථයෙන් මේ කුසල සිතත් ආවේ අර භවංග සිතෙන් පරංකද්ද චිත්ත පරම්පරාව තුල. ඒ නිසාවෙන් ඒකත් පිරිසිදුයි කියන අර්ථයෙන් ඉදිරිපත් කරන්නට පණ්ඩරං කියන වචනේ ආවා. මේ විදිහට මේ කියන සිත විස්තර කරලා තියෙනවා. එතකොට විඥානස්කන්ධය කියලා කිව්වා. සජ්ජා මනෝ විඤ්ඤා ධාතු කියලා කිව්වා. ඒ හැම තැනකදීම මේ චිත්තයම තමයි විස්තර කරලා තියෙන්නේ. ඊළඟට සුඛය කියන එක ගත්තත් ඒත් අපිට මේ විදිහටම ගන්න පුළුවන්. කතමා තස්මින් සමයේ සුඛං හෝති යං තස්මින් සමයේ චේතසිකං සාතං චේතසිකං සුඛං චේතෝ සම්පස්සජං සාතං සුඛං වේදයිතං චේතෝ සම්පස්සජා සාතා සුඛා වේදනා ඉදං තස්මින් සමයේ සුඛං හෝති. සුඛය කියන්නේ මොකද්ද? වේදනාවේම ස්වરૂපයක්. එතකොට මෙතනදී මොකක්ද අරන් තියෙන්නේ? චේතසිකං සාතං චේතසිකං සුඛං. කායක ස්වභාවයෙන් නෙමෙයි. චේතසිකං සාතං චේතසිකං සුඛං. චේතෝ සම්පස්සජං සාතං සුඛං වේදයිතං. සිත විසින්ම විඳින සුඛ ස්වභාවයක් තමයි මෙතනදී අරන් තියෙන්නේ. එහෙමනම් අපි දන්නවා වේදනාව පස්ස පංචකයේදී වේදනාව කියලා හැඳින්වුවා. ධානාංගවලදී සුඛය කියලා හැඳින්වුවා. ඉන්ද්‍රිය මට්ටමේදී සෝමනස්ස ඉන්ද්‍රිය කියලා හඳුන්වනවා ඉදිරියේදී. එතකොට බලන්න එකම වේදනාව විවිධ ස්වરૂප වලින් ඉදිරිපත් වෙන ආකාරය. හරිනේ. දැන් දැක්කද අර පස්ස පංචකයේ ආදී වශයෙන් බෙදපු එකේ තියෙන වැදගත්කම. අපිට සුඛය හම්බ වෙන්නේ දෙවෙනි කාණ්ඩය තුල. ඒ කියන්නේ විතක්කෝ හෝති විචාරෝ හෝති පීති හෝති සුඛං හෝති කියන තැන. ඒ කියන්නේ ධානාංග පංචකේ විස්තර කරන තැන. ඒතකොට ධානාංග වලදී තමයි අපි සුඛය කියලා හැඳින්වුවේ. ඒකත් වේදනාවේම වෙනස් ස්වરૂපයක්. නාම ධර්මයන් සිතට ස්පර්ශ වීමෙන් දැනෙන සුඛය. මෙතනදිත් මේක පැහැදිලි වෙනවා සැප එන්නේ බාහිරින් නෙමෙයි. තම අභ්‍යන්තරයෙන්ම මානසිකවම තමයි මේ සුඛය හදාගන්නේ කියලා. මෙතන සුඛය කියන්නේ කයට දැනෙන සුඛය සිතට නෑ චේතසිකං සාතං චේතසිකං සුඛං. සිතට දැනෙන සුඛය නාම ධර්මයන් සිතට ස්පර්ශ වීමෙන් දැනෙන සුඛයයි අපි මේ කතා කරන්නේ කාමාවචර කුසල සිත. බලන්නේ ජවන සිත කොයි චිත්ත වීතියද තියෙන්නේ කියලා. එතනදී අමුතුවෙන් කයට දැනෙන සුඛයක් නෙමෙයි මේ නාම ධර්මයන්ගේම ස්පර්ශ වීමෙන් දැනෙන සුඛයක් ගැනයි මෙතන කතා කරන්නේ. එතකොට සෝමනස්සයත් එක්ක වෙනස්. ඔව් මේ බලන්න දැන් අපි ඊළඟට ඉන්ද්‍රිය මට්ටම කතා කරනකොට ඉන්ද්‍රිය මට්ටමේ තියෙන සෝමනස් ඉන්ද්‍රිය කියලා.
මෙන්න මේක තමයි අපි පළවෙනි වසරට වඩා දෙවෙනි වසරේ ධම්මසංගණීය ණය ක්‍රමයේ තුල තියෙන විශේෂත්වය. තාසියුම්ම මේ දහම් බෙදලා තියෙනවා. අපිට තේරුම් ගන්නත් සමහර වෙලාවට ගැටලු සහගතයි කියලා හිතෙන්නත් පුළුවන්. නමුත් මේකට අනුගත වුණාම ඕක නැති වෙලා යනවා. තව චුට්ටක් ඉස්සරහට යන්න ඕනේ. ඉතින් තාම පටන් ගත්ත තැනමනේ. ඒ නිසායි ওই දහසක් ප්‍රශ්න එන්නේ. තව ටිකක් යන් ඉස්සරහට ඉතින් ඕවම තිබුණා වෙයි. හරි. දැන් එතකොට අපි දැන් කතා කළා ධර්මතා කීපයක්. ඊළඟට අපි බලමු තව පොඩි කාරණයක් ගැන. අපි ගමුකෝ දෙවෙනි ඡේදය. කතමෝ තස්මින් සමයේ පස්සෝ හෝති. මේ ඡේද විස්තර කරගෙන යන යම්කිසි රටාවක් තියෙනවා. අපි ඒ රටාව හඳුනා ගන්නට ඕන. ඒ තමයි මේ ඡේදයක් විභාග කරන, ඒ කියන්නේ විස්තර කරන ආකාරයට අපි කියන විභාග කරනවා කියලා. ඒක තුන් ආකාරයකට විභාග කරනවා කියලා සංඥාපනයේ දක්වලා තියෙනවා. දැන් අපි බලමු තුන් ආකාරය මොකක්ද කියලා හඳුනා ගන්න. මම ඒක මුලින් කතා කළේ නෑ මොකද මේ ඡේද ගැන කිසිම අවබෝධයක් නැතුව ඒ ගැන කතා කරුවට තේරෙන්නේ නැති නිසා. මේ බලන්න මෙතන මේක විස්තර කරලා තියෙන්නේ පස්සෝ පුසනා සම්පුසනා සම්පුසිතත්තං ආදී වශයෙන් කියලා. එතකොට මෙතන මේ කතා කරන ආකාර තුන මොනවද? පළවෙනි ආකාරය ව්‍යංජන වශයෙන් දැක්වීම සඳහා. ව්‍යංජන වශයෙන් කියන්නේ අකුරු වශයෙන් මේක වෙනස් කරලා පෙන්නලා දීලා තියෙනවා. පස්සෝ පුසනා සම්පුසනා සම්පුසිතත්තං කියලා ව්‍යංජන වශයෙන් මේක වෙනස් වෙනස් වචන වලින් දක්වලා තියෙනවා එකම අර්ථයක් ඉලක්ක කරගෙන. එවැනි ස්වභාවයෙන් විස්තර කිරීමට කියනවා ව්‍යංජන වශයෙන් විවිධත්වයක් දක්වනවා කියලා. හරිද? මේක ඔයගොල්ලන්ට දකින්න පුළුවන් සංඥාපනේ කොතනද ඒක තියෙන්නේ? නානත්වය කියන තැන 10යි 20යි 30යි 31 වෙනි පිටුවේ xxxi කියන පිටුවේ එතන විභාග වෙනවා. විභාගයේ වනාහි ව්‍යංජනය, උපසර්ගය, අර්ථය යන තුන් කරුණින් වෙයි. ධම්මසංගණී පොතේ සංඥාපනීය තියෙන අර රෝම ඉලක්කම් වලින් දක්වලා තියෙන මුලටම හරිය. ඒකේ xxxi එහෙම නැත්නම් 1031 පිටුවේ විභාගයේ වනාහි ව්‍යංජනය, උපසර්ගය, අර්ථය යන තුන් කරුණින් වෙයි කියලා තියෙන්නේ. ඒ කියන්නේ කරුණු තුනෙන් ව්‍යංජන වශයෙන් එකයි, ඊට පස්සේ උපසර්ග වශයෙන් එකයි, ඊට පස්සේ අර්ථ වශයෙන් එකයි. මේ විදිහට තුන් ආකාරයකට මෙතන විස්තර දක්වලා තියෙනවා. මොකක්ද මේ තුන් ආකාරය? ඕජෝ කුජ්ජනා කුජ්ජි තත්තං යන තැන්හි ව්‍යංජන විසුණුතු. ඒකෙදි වෙන උදාහරණයක් අරන් තියෙන මම මෙතනදී අරගත්තේ අපි කතා කරපු ඡේදයම අරගෙන මම මේක විස්තර කරන්න යන්නේ. ව්‍යංජන වශයෙන් කිව්වේ එකම ධර්ම කරුණු ඉලක්ක කරගෙන විවිධ වචන වලින් විස්තර කරලා දීලා තියෙන ස්වභාවයට අපි කිව්වා ව්‍යංජන වශයෙන් වෙනස් කරලා කතා කරන තැන. උපසර්ග වශයෙන් කිව්වේ දැන් මෙතන බලන්නකෝ පුසනා කියන එකට තව සං කියන උපසර්ගය දාලා සම්පුසනා කියලා ඒක වැඩි අර්ථයක් ඉදිරිපත් වෙන්න යොදලා තියෙනවා. එහෙමනම් අන්න එවැනි උපසර්ග වශයෙන් ඒ අර්ථය තීව්‍ර කර දක්වන එකට අපි කියනවා උපසර්ග වශයෙන් නානාත්වය පෙන්නනවයි කියලා. විභාගය කරලා පෙන්නනවා කියලා. හරිද? ව්‍යංජන වශයෙන් උපසර්ග වශයෙන්. ඊට පස්සේ අර්ථ වශයෙන් සම්පුසිතත්තං කියන තැන බලන්නකෝ. සම්පුසිතත්තං පුසන ලක්ෂණ වශයෙන් පස්සෝ කියලා කිව්වා. මේකට පස්සෝ කියලා කිව්වා පුසන ලක්ෂණ වශයෙන්. ස්පර්ශ කිරීමේ කෘත්‍ය සිදු කරන ධර්මය කියන අර්ථයෙන් පස්සෝ කියලා කිව්වා. ඊළඟට එම ස්වභාවයම වෙනස් අර්ථයකින් ඉදිරිපත් කළා ස්පර්ශ කරන ලද ස්වභාවය. ස්පර්ශ කරන ලද ස්වභාවය මොනවට ස්පර්ශ කළ බවෙක් කියලා සිංහල පැත්තේ තියෙන්නේ. ස්පර්ශ කරන ලද ස්වභාවය කියලා කියන්නේ එතන කිව්වා සම්පුසිතත්තං කියලා. එතන තනිකරම ධර්මතා ස්වභාවයෙන් කිව්වා ස්පර්ශ කරන ලද ස්වභාවය දැක්වීමට සම්පුසිතත්තං. හරිනේ. මේ විදිහට මේ ධර්ම විස්තර වෙන ආකාරයට අපි කියන විභාග කරන ආකාරය. විභාග කරන ආකාරය තුන් විදිහයි. ව්‍යංජන වශයෙන්, උපසර්ග වශයෙන්, අර්ථ වශයෙන්. ඒක ඔයගොල්ලෝ බලන්න 10 20 30 31 වෙනි පිටුවේ xxxi කියන පිටුවේ විභාගයේ වනාහි ව්‍යංජනය, උපසර්ගය, අර්ථය යන තුන් කරුණින් වෙයි. ඕදෝ කුජ්ජනා කුජ්ජි තත්තං ආදී තන්හි ව්‍යංජන විසුණුදු.
චාරෝ විචාරෝ අනුවිචාරෝ උපවිචාරෝ යන තන්හි උපසර්ග විසිනිදු පණ්ඩිච්චං කෝසල්ලං ඤේ පුඤ්ඤං වේ බහුව්‍යා චින්තා උපපරික්ඛා ආදී තන්හි අර්ථ විසිනිදු විභක්ත වෙයි කියලා එතන සඳහන් කරලා තියෙනවා. දැන් බලන්නකො චාරෝ විචාරෝ අනුවිචාරෝ උපවිචාරෝ උපසර්ග බලන්න. චාරෝ කියන එකට වියන්න දාලා විචාරෝ කිව්වා. අනු කියන එක දාලා අනුවිචාරෝ කිව්වා. උප කියන එක දාලා උපවිචාරෝ කිව්වා. ඒ විදිහට උපසර්ග වලින් වෙනස් කරලා අර්ථය උද්දීපනය කරලා පෙන්නනවා. පණ්ඩිච්චං කෝසල්ලං නේ පුඤ්ඤං වේ බහුව්‍යා කියලා ඒ තැනට යෙදෙන අර්ථ වෙනස් අර්ථ ඉදිරිපත් කරමින් වචන යෙදීම තුළ අර්ථ වශයෙන් විභාගය දැක්වුවා. ඒ විදිහට තමයි මේ ඡේද හැම එකක්ම විස්තර කරලා තියෙන්නේ. ඊළඟට ඒ තමයි විභාග කරන ආකාරය. ඊළඟට මේකේ නානාත්වයකුත් තියෙනවා. මොකක්ද මේ නානාත්වය කියන්නේ? නානාත්වය නම් වශයෙන් පමණක් වෙනස් කර පෙන්වීම. අර්ථය එකමයි නම් වශයෙන් පමණක් වෙනස් කරලා පෙන්නනවා. උදාහරණයක්. අපි 420 වෙනි ඡේදය අරගත්තොත් ඛතමෝ තස්මින් සමයේ ව්‍යාපාදෝ හෝති කියලා එතන වචනයක් තියෙනවා. එතකොට ව්‍යාපාදෝ හෝති කියලා එහෙම අහපුවාම යෝ තස්මින් සමයේ දෝසෝ දුස්සනා ආදී වශයෙන් එතන විස්තර කරනවා. ඉතින් දෝසයෝ කිව්වත් දුස්සනා කිව්වත් නම් වශයෙන් වෙනස්. හැබැයි එකම අර්ථයමයි එතන තියෙන්නේ. එවැනි දෙයක් නම් වශයෙන් නාමය වෙනස් කරමින් එකම අර්ථය ඉදිරිපත් කරලා ඒක උද්දීපනය කරලා පෙන්වුවා. එයි සමහර ප්‍රදේශවල වෙනස් නම් භාවිතා කරන්න පුළුවන්. ඒ හැම පැත්තක්ම ආවරණය වෙන පරිද්දෙන් නාම නානත්වය ඉදිරිපත් කළා. ඊළඟට ලක්ෂණ නානත්වය කියලා කියන්නේ ලක්ෂණ වශයෙන් වෙනස් වීම පෙන්වනකොට. උදාහරණයක් හැටියට පංචස්කන්ධය කියලා අරගත්තාම ස්කන්ධ පහම අපි අයි ස්කන්ධ කියලා කිව්වේ ඔයගොල්ලන්ට මතකයි පළවෙනි වසරේදී අපි ඉගෙන ගත්තා. ස්කන්ධ කියලා කිව්වේ රාශි අර්ථයෙන් ගොඩක් එකට යෙදෙන සමූහයක් කියන අර්ථයෙන් තමයි ස්කන්ධ කියලා අපි අරගත්තේ. ඒකනේ නිර්වාණීය ස්කන්ධ වලට ආවේ නැත්තේ. නිර්වාණ රාශි අර්ථය ආවේ නැති නිසා. එහෙමනම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ රාශි අර්ථයෙන් සමානයි. ගොඩක් රාශියක් කියන එක. ඒ වුණාට රූපස්කන්ධය කියන එක රුප්පණ ලක්ෂණයෙන් යුතුයි. වේදනාස්කන්ධය කියන එක විඳීම් ලක්ෂණේ වේදිත ලක්ෂණයෙන් යුතුයි. සංඥාවේ සංජාන ලක්ෂණ, විඥානයේ විඥානන ලක්ෂණ ආදී වශයෙන් මේක වෙනස් වෙනවා. එහෙමනම් අපි පංචස්කන්ධය කියලා එකට හැඳින්නුවාට එහි තියෙන සංඝටකවල විවිධ නානත්වය ලක්ෂණ නානත්වයක් තියෙනවා. ඒ ස්වභාව වශයෙන් ඉදිරිපත් කිරීමේදී අපි ඉඳන් කියනවා මේක ලක්ෂණ නානත්වයේ ඉස්මතු කරපු තැනක් කියලා. හරිනේ. පංචස්කන්ධය කියලා එකයි කිව්වට මේ පංචස්කන්ධය තුල තියෙන අංග වලට තම තමන්ගේ අනන්‍යතාවය තියෙනවා. එසේ තිබුණා වුණත් ඒ පහම එක් රැස් කරගෙන අපිට ඕනනම් පංචස්කන්ධය කියලා කියන්නත් පුළුවන්. හරිනේ. එතකොට එහෙම කිව්වහම මේ අංග වශයෙන් සලකනකොට මේ එක එක අංගයක ලක්ෂණ නානත්වය වෙනස් වෙනවා. ඒක තමයි එතනදී උද්දීපනය කරලා පෙන්වන්නේ. ඊළඟට කෘත්‍ය නානත්වයකුත් තියෙනවා. චත්තාරෝ සම්මප්පදානා කියලා කිව්වහම කතා කරන්නේ වීර්ය චෛතසිකය ගැන. හැබැයි ඒක කෘත්‍ය හතරකින් තමයි එලි දක්වලා තියෙන්නේ. එහෙමනම් අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුප්පාදාය, උප්පන්නානං අකුසලානං ධම්මානං පහානාය, අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය, මොකද්ද උප්පන්නානං කුසලානං ධම්මානං බියෝ භාවය වේ පුල්ලාය ආදී වශයෙන් විස්තර කරගෙන ආවා. එහෙමනම් එකම වීර්ය චෛතසිකය විවිධ කෘත්‍ය ඉදිරිපත් කරමින් දක්වන එකට කියනවා කෘත්‍ය නානත්වයෙන් ඉදිරිපත් කළා කියලා. එතකොට දැන් තුනයි. නාම නානත්වය, ලක්ෂණ නානත්වය, කෘත්‍ය නානත්වය. ඊළඟට එනවා ප්‍රතික්ෂේපය. හරිද? ප්‍රතික්ෂේපයට යන්න කලින් අපි දැන් මෙතනදී අපි වෙන වෙන ඡේද අරගෙන ඉදිරිපත් කළේ. අපි දැන් ඉගෙනගත්තු පස්ස වේදනා ආදී ඡේද වලට කතා කරනවා නම්, ඒ කියන්නේ පස්ස පංචකයේ අසුරෙන් මේක විස්තර කරනවා නම් නාම නානත්වය කොහොමද විස්තර කරන්නේ? පස්සයට ස්පර්ශ භාවයෙන් පස්ස කියලා කිව්වා. චිත්තයට සිතීම් අර්ථයෙන් චිත්ත කියලා කිව්වා. එතකොට බලන්නකෝ. එතන නාම නානත්වය තියෙනවා. හරිද? අපි පස්සයට කියන්නේ ස්පර්ශ භාවයෙන් තමයි ඒකට ස්පර්ශ පස්සය කියලා කිව්වේ. සිතට
සිතීම් අර්ථයෙන් චින්තේති චිත්තං සිතීම් අර්ථයෙන් තමයි චිත්ත කියලා කිව්වේ. එහෙමනම් ඒ නම යොදලා තියෙන්නේ නාම නානත්වයක් පෙන්වන පරිද්දෙන්. එහෙමනම් පස්ස පංචකයේ තුලදී අපිට මේ නාම නානත්වය දකින්නට පුළුවන්. ලක්ෂණ නානත්වය කිව්වොත් ස්පර්ශයේහි පුසන ලක්ෂණය තියෙනවා, වේදනාවේහි වේදනා ලක්ෂණය තියෙනවා. එහෙමනම් ලක්ෂණ වශයෙන් එතනත් අපිට දකින්නට පුළුවන්. කෘත්‍ය කියලා කිව්වොත් පස්සෙහි තියෙන්නේ පුසන කෘත්‍ය, වේදනාවේ තියෙන්නේ අනුභවන කෘත්‍ය. පස්සෙහි තියෙන්නේ පුසන කෘත්‍ය, ස්පර්ශ කරන කෘත්‍ය. වේදනාවේ තියෙන්නේ අනුභවන කෘත්‍ය, රස විඳින කෘත්‍ය. සුඛ වශයෙන්, දුක්ඛ වශයෙන්, උපේක්ඛා වශයෙන්. එහෙමනම් කෘත්‍ය වශයෙන් නානත්වය අපිට දකින්න පුළුවන් පස්ස පංචකයේ තුල. ප්‍රතික්ෂේප නානත්වයේ පස්ස පංචකයේ නැහැ. අපි ඉස්සෙල්ලා බලමු මොකද්ද ප්‍රතික්ෂේප නානත්වය කියන්නේ කියලා. ප්‍රතික්ෂේපයෙන් විස්තර කිරීම. ඒ කියන්නේ කෝද ගරුතා න සද්දම්ම ගරුතා. ඒ කියන්නේ මොකද්ද? මොකද්ද මේ අහන්නේ? ප්‍රතිපක්ෂ ධර්ම වශයෙන් යම් කරුණක් බෙදා දැක්වීම. චත්තාරෝ මේ භික්කවේ අසත් ධම්ම. අසත් ධර්මයේ හතර ආකාරයි. කතමේ චත්තාරෝ. කෝද ගරුතා න සද්දම්ම ගරුතා. ඒ කියන්නේ ක්‍රෝධයේහි සගෞරව බවක් දක්වනවා. එහෙමනම් ඒ තැනේදී සද්ධර්මයේහි සගෞරව බවක් නැහෙනි. න සද්ධර්ම ගරුකා. මොකද්ද මේ අහන ප්‍රශ්නේ? චත්තාරෝ මේ භික්කවේ අසත් ධම්මෝ. අසත් ධම්මය කියන්නේ මොකද්ද කියලානේ අහන්නේ. අසත් ධම්මය කියන්නේ ක්‍රෝධයට ගරු කරන තැනක්. එහෙමනම් සද්ධර්මයට ගරු නොකරන තැන. ඒකනේ කෝධය කියලා කියන්නේ. එතකොට බලන්න ඒක විස්තර කරන්න බාරග මේ යෙදුව වචන මොනවද? ක්‍රෝධයත් යෙදුවා, ක්‍රෝධයට විරුද්ධ වූ සද්ධර්මයක් යොදලා කිව්වා. සද්ධර්මය නැති තැන න සද්ධම්ම ගරුතා. ඒ වගේම දෙවෙනි එක බලන්න. මක්ක ගරුතා න සද්ධම්ම ගරුතා. ලාභ ගරුතා න සද්ධම්ම ගරුතා. සක්කාර ගරුතා න සද්ධම්ම ගරුතා. ඉමේ කෝ භික්ඛවේ චද්දාරෝ අසත් ධම්මා. එතකොට බලන්න අසත් ධම්මය විස්තර කළේ ප්‍රතිපක්ෂ ධර්මයක උපකාරයෙන්. නිකම්ම ඒක කෝධ ගරුතා, මක්ක ගරුතා, ලාභ ගරුතා, සක්කාර ගරුතා කියලා කිව්වේ නෑ. ඒ හැම තැනකදීම ඒක සද්ධර්මයටත් විරුද්ධයි කියලා පෙන්නමින් ඉදිරිපත් කළා. අන්න එහෙම තැනකට කියනවා ප්‍රතිපක්ෂයෙන් නානත්වයේ දක්වයි කියලා. හරිනේ. එතකොට මොකක්ද මේ නානත්වයේ දක්වන ක්‍රම හතර? නාම නානත්වය, ලක්ෂණ නානත්වය, කෘත්‍ය නානත්වය, ප්‍රතික්ෂේපය. හරි. ඊට පස්සේ තව එක කොටසක් තියෙනවා. ඒ තමයි මේක ලස්සනයි පුන පුනා කියලා තියෙනවා.